අපි ඔබටත් වෙලාවක් දෙන්නම් ඒකට අනුකූලව ප්‍රශ්න ගොඩනගන්න සාකච්ඡා කරන්න. මොකද සාකච්ඡාව තමයි බොහෝ වෙලාවට වැදගත් වෙන්නේ. මොකද සමහරට මම කියන කාරණේ ඕගලන්ට අදාළ වෙන්නත් පුළුවන්, අදාළ නොවෙන්නත් පුළුවන්. හැබැයි සාකච්ඡා කරනකොට ඊට වඩා ගාක් ඉස්සරහට ගිහිල්ලා අපිට කතා කරන්න පුළුවන්. ඉතින් අපි බොහොම සරලව ඉස්සලාම අපි බලමු මොකද්ද මේ පින කියන්නේ කියලා. දැන් හිතන්න ඕගොල්ලෝ 100 දෙනෙක් විතර එකතු වෙලා අපි නෝ දානයක් දෙනවා කියලා ලොකු දානයක් දෙනවා කියලා. අපි සාමාන්‍ය සමාජ සම්මතයේ අනුව කියන්නේ මෙහෙම පිරිසක් එකතු වෙලා මෙහෙම දානයක් දෙන එක පිනක් කියලා. ඒ ක්‍රියාව පිනක් කියලා. ඉතින් දැන් හැබැයි අපි මේක පොඩ්ඩක් හොඳට බැලුවොත් දැන් මේ දානෙට සහභාගී වෙන 100 දෙනා ඉන්නේ කොතනද කියලා අපි පොඩ්ඩක් බැලුවොත් මේ 100 දෙනා ඉන්නේ මානසික මට්ටම් 100ක. කෙනෙක් ඉන්නවා වෙන්න පුළුවන් මේක යාගේ ඥාතියෙක් කියපු හින්දා නොගිහින් බැරි කමට අර ඥාතිය තරහ කරගන්න බැරි කමට මේකට එනවා වෙන්න පුළුවන්. කෙනෙක් එනවා වෙන්න පුළුවන් මේකෙන් අවසානයේදී මේ දානේ දීලා දිව්‍ය ලෝකේ යන්න බලාපොරොත්තු වෙන කෙනෙක් එන්න වෙන්න පුළුවන්. කෙනෙක් එන්න පුළුවන් මේ දානේ දීලා නිර්වාණය බලාපොරොත්තු වෙන එනවා වෙන්න පුළුවන්. කෙනෙක් එනවා වෙන්න පුළුවන් මේ දාණයට ඔහු යම්කිසි මුදලක් පරිත්‍යාග කරනවා ඒක අර සැලගේ ඉස්සරහා ඒ දාණයට පුණ්‍ය අනුමෝදනාව කරනකොට අර ස්වාමීන් වහන්සේ තමන්ගේ නම කියනකොට ඒ නම ඇහිලා සතුටු ලබන්න කෙනෙක් එනවා වෙන්න පුළුවන්. ඉතින් තව කෙනෙක් එනවා වෙන්න පුළුවන් තමන්ගේ හිත මිත්‍රයෝ ඉන්නවා හිත මිත්‍රයොත් එක්ක හම්බෙලා කතා බහ කරලා පොඩ්ඩක් විනෝදයක් ලබන්න එනවා වෙන්න පුළුවන්. ඉතින් දැන් මේ විදිහට දැන් මම මේ නිකන් කාරණා කිහිපයක් විතරයි කිව්වේ. හැබැයි ඔබ හොඳට බැලුවොත් පේනවා මෙතන එක කාරණයක් නෙමෙයි මෙතන කාරණා ගණනාවක් තියෙනවා. මේ 100 දෙනාට තියෙන කාරණා 100 ගන්න. මේ 100 දෙනෙක් මේ දාණයට සහභාගී වුණා නම් මේ කාරණා 100ක් තියෙනවා. ඉතින් එතකොට කෙනෙකුගේ පැත්තෙන් අපිට පේනවා මේක පිනක් වගේ කිව්වට පිනකට වඩා මේකේ පාවක් තමයි කරගන්නේ. ඉතින් අපි ඉස්සල්ලාම තෝරගන්න ඕනි කතාවක් තියෙනවා අපිට මේ ක්‍රියාවලින් පින තෝරගන්න බෑ. පින පැහැදිලි කරගන්න බෑ ක්‍රියාවලින්. ඉතින් බොහෝ දෙනෙක් වරදවා තියෙන වටහාගෙන තියෙන එක තමයි මේ ක්‍රියාවක් වුණොත් යම්කිසි ක්‍රියා ටිකක් කරොත් ඒක පින වෙනවා. ඉතින් එතකොට අපි සාමාන්‍යයෙන් මේ බුද්ධ ශාසනය කතා කරන වචනයක් චේතනා භික්කවේ කම්මං වදාමි. චේතනාවම කර්මය වෙනවයි කියලා. ඉතින් පින කියන්නේ ක්‍රියාව නම් අපිට ඕක කියන්න තිබ්බේ චේතනාම් භික්කවේ කම්මං වදාමි නෙමෙයි. අපිට මේ ක්‍රියාව කර්මය වෙනවා කියලා තමයි කියන්න තිබුණේ. ඉතින් එසේ නොකිය චේතනාව කියලා කිව්වේ මොකද දැන් අර එකම වැඩේ කරනවා වගේ බාහිරට පින්වට මේ 100 දෙනා ඉන්නේ අදහස් 100 මත 100ක. මේ 100 දෙනාගේ මේ දාන දෙන එකේ 100 දෙනාගේ තියෙන අරමුණු 100ක්. ඕන් 100 දෙනා ගන්න මේක ආකාර 100කින්. ඉතින් එතකොට දැන් අපිට උඩින් බලලා මේක කවුරු හරි අහුවොත් මගෙන් අහුවොත් කවුරු හරි එහෙනම් දානයක් දෙන එක පිනක්ද කියලා අහුවොත් මම ඒකට උත්තරයක් දෙන්නේ නැහැ. මොකද එහෙම කියන්න බෑ. ඉතින් හොඳට අපි මෙන්න මේ කතාව තෝරගන්න ඕනි. අපිට මේ බාහිරින් එහෙම බලලා මෙහෙම ක්‍රියා බලලා අපිට තීරණය කරන්න බෑ ඒ ක්‍රියාමත්තෙන් මේක පිනක් හෝ පවක් කියලා තීරණය කරන්න බෑ. මොකද මිනිස්සෙකේ අභ්‍යන්තර තියෙන මානසික මට්ටම ඊට වඩා බොහෝ වෙනස් වෙන්න පුළුවන්. ඉතින් උඩින් පේනවා හොඳ සද්ගුණවත් පින්කම් කරන කිසිම කාටවත් කරදරයක් නැති බොහොම සීලවන්ත සුද්ධවන්ත කියලා බාහිරින් පෙන්නුනට ඇතුළාන්තයෙන් තියෙන වෙන කතාවක් වෙන්න පුළුවන්. ඉතින් මේක හරි ලස්සන සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රයේ සඳහන් වෙනවා මෙන්න මෙහෙම එකක්. බුදුහාමුදුරුවෝ යනවා ආනන්ද හාමුදුරුවෝත් එක්ක වඩිනකොට
ඉස්සරහට හම්බ වෙනවා ඉස මුඩු කරගත්තු මෙහෙණින් වහන්සේලා. එයා දැන් මේ සංසාරයෙන් මුක්ති වෙනවා ඉස මුඩු කරලා දැන් මේ මෙහෙණින් වහන්සේ කෙනෙක් වෙලා එයා දැන් බුදුහාමුදුරුවෝ දැක්කම බොහොම ගෞරවයෙන් වන්දනා. ඉතින් බොහොම ගෞරවයෙන් වන්දනා කරනවා. ඊට පස්සේ ඉතින් බුදුහාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවෝ ඉස්සරහින් තවත් යනවා ඉස්සරහට. ඉස්සරහට යනකොට ඒ නගරේ ඉන්න ගණිකාවක් කියනවා ඉස්සරහට. මේ ගණිකාව බුදුහාමුදුරුවෝ ගණන් ගන්නෑ. ගණන් ගන්න නැතුව එයා යනවා. ඒක බුදුහාමුදුරුවෝ අහනවා ආනන්ද හාමුදුරුවන්ගේ දැන් මේ දෙන්න කොහෙටද යන්නේ කියලා. දැන් මේ ගණිකාව කොහෙටද යන්නේ? එහෙම නැත්නම් මේ අර මෙහෙණිය කොහෙටද යන්නේ කියලා. ඔබත් දෙන උත්තරේ තමයි බොහොම සරලයි. මෙහෙණින් වහන්සේ කෙනෙක් දැන් මේ සංසාරිය ඇතැර නිවන් දකින්න මහාන වෙලා තියෙන. ඉතින් එයා එතකොට අනිවාර්යයෙන්ම සුගතිගාමී වෙන්න ඕනේ. අර සමාජ සම්මතිය හැටියට බොහොම නරික චෛත්‍යයක් වෙච්ච අර ගණිකාව දුගතිගාමී වෙනවා. ඉතින් ඒ උත්තරේ දෙනවා ආනන්ද. හැබැයි ඒ උත්තරේ ආනන්දහම දුන්නා බුදුහාමුදුරුවෝ ආයෙ ආසන පැත්තට කියනවා නෑ ඒක එහෙම නෙමෙයි වෙන්නේ. අර මෙහෙණිය දුගතිගාමී වෙනවා අර ගණිකාව සුගතිගාමී වෙනවා. මේක හරි අපබ්‍රංශ ප්‍රශ්නයක්. ඔබට උඩින් බැලුවා මේ කතාව තේරෙන්නේ නැහැ. ඉතින් අපිට මිනිස්සෙගේ බාහිර ස්වරූපයෙන් බලලා බාහිර ක්‍රියාකාරකම් වලින් බලන ඔහුගේ අතුලාන්තයේ තියෙන සැබෑ සුද්ධවන්තභාවය හොයන්න බෑ. ඉතින් මේක ඔබත් දන්නවා. දැන් ඔබ යම් කිසි දෙයක් කරනකොට ඒක ඇතුලේ ඔබ යටි අරමුණු තියෙනවා. වැහිච්ච සැඟවිච්ච අපි කියන්නේ ඇජෙන්ඩාස් තියෙනවා. ඉතින් මේ වැහිච්ච සැඟවිච්ච ඇජෙන්ඩාස් වල ඔබ හිර වෙනවා. ඒ හරහා නොදැනුවත්වම ඔබ යම් කිසි බොහෝ වෙලාවට මේ කරන සියලුම දේවල් එක්ක කරන්නේ ඉන්වෙස්ට්මන්ට් එකක් විදිහට එහෙම නැත්නම් යම් කිසි දෙයක් අනිත් පැත්තට බලාපොරොත්තු වෙනවා. ඉතින් විවිධාකාර අරමුණු වලින් එනවා. ඉතින් ඒ හින්දා අපිට මේ පොදු මිනිස්සෙගේ ක්‍රියාවලින් අපිට මනින්න බෑ පින හෝ පව කියන එක. ඒක හොඳට මතක තියාගන්න. ඒතකොට මේ පින කියන එක හෝ පව කියන එක ක්‍රියා නෙමෙයි. අතර මේවා චේතනා. ඒ චේතනාව කොච්චර පාරිශුද්ධ වෙනවද කියන එක මත තමයි පින හෝ පව කියන එක තේරෙන්නේ. ඉතින් ඒක ඇත්තටම ගතියක්. දැන් මිනිස්සේ පුටුවක් උඩ නිකන් ඉබේ ඉඳගෙන ඉන්නවා කියනවා. කිසි වැඩක් නොකර. හැබැයි ඔහුගේ අතුලාන්තේ ඔහු කිසිම ක්‍රියාවක් කරන්නේ නැහැ. හැබැයි ඔහුගේ අතුලාන්තය තුල ඒ පින කියන එක නිරන්තරයෙන්ම පවතින. ඒ වගේම තව කෙනෙක් නිතර පන්සල් යනවා ඔය කියන කටයුතු ටික කරනවා ඔක්කොම කරනවා. හැබැයි මේ ඔක්කොම කරත් ඔහුගේ අතුලාන්තේ පින නෙමෙයි අත්‍තරම පවතින කම. මොකද ඔහුගේ අතුලාන්තය අසුද්ධයි. අතුලාන්තයේ තියෙන වෙනත් බලාපොරොත්තු සැඟවිච්ච බලාපොරොත්තු ඒක සුද්ධ නැහැ. ක්‍රියාවලින් අපිට පේනවා. සමහරේ ක්‍රියාව ටික ඔහු කරන්නේ ඔහුදු මාන්නේ වෙන්නේ. තමන්ගේ නම වෙන්නේ. මමත්වයෙන් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි ඉස්සලාම තෝරගන්න ඕනේ මේ ක්‍රියා පින හෝ පව නොවන බව. මෙන්න මේ කතාව හරියට පැහැදිලි කරගන්න එක තමයි අපි ඇත්තටම කුසලයේ කියලා කියන්නේ දක්ෂතාවය. අපි කියන කුසලතාවය කියලා. ඒ කුසලයේ කියලා කියන්නේ ඇත්තටම මේ තමන්ගේ තියෙන මේ මෝඩකම් ටික, ගොංකම් ටික, තමන්ගේ තියෙන මේ කපටිකම් ටික අඳුනගන්න එක. නැත්තම් ඔබ හුදු ක්‍රියාවාදයක හිර වෙනවා. ක්‍රියාටික හිර වෙනවා. චේතනාවේ සැබෑ ස්වභාවය ඔබ දකින්නේ නැහැ. ඒ චේතනාවේ තියෙන සැබෑ බොරුව දකින්නේ නැහැ. ඉතින් ඒ හින්දා ඔබ බලන්න මෙන්න මේ මං කියන කතාව. උදු නිකන් ක්‍රියාවලින් උදු ක්‍රියාවක් බලලා ඔබට ඒක පිනක් හෝ පවක් කියලා ඔබට තීරණය කරන්න බෑ. වචනයක් බලලා ඔබට ඒක පිනක් හෝ පවක් බව තීරණය කරන්න බෑ. බාහිරින් ඔබට බලලා ඒක තීරණය කරන්න බෑ.
ඔබ පින් කරනවා ඔබ පව් කරනවා කියලා ක්‍රියා ටිකක් කරා කියලා ඔබ පින් හෝ පව් වෙන්නේ නැහැ. මොකද ඒකට චේතනාව බලපාන. ඉතින් ඒ චේතනාව හරියට පැහැදිලි කරගන්න ඕනේ. ඒ චේතනාවේ තියෙන යථා ස්වභාවය අඳුනා ගන්න ඕනේ. තමන්ගේ මේ චේතනාවල තියෙන යම්කිසි ඒ කියන්නේ කපටි ස්වභාවය, දෙවිඩි ස්වභාවය, ඒ බොරුව ඔබ අඳුනා ගන්න ඕනේ. ඉතින් ඒ පැත්තෙන් එහෙම කතා කරොත් ඉතින් දැන් ඔබ දැන් මේ ජීවිතේ කරන බොහෝ දේවල් වල ඒ උඩින් අපිට පේනවට වඩා සෑහෙන ලොකු බොරුවක හිර වෙලා ඉන්නවා. දැන් අපි සමහරවිට දැන් ඔබ අද මේ පොය දවසේ සිල් අරගෙන. ඉතින් අපි හරියට තෝරගන්න ඕනේ මේ සිල් අරගෙන ඉන්නවා අපි බොහොම සම්මතයේ විදියට. ඉතින් හොඳට මතක තියාගන්න ඕනේ කතාවක් තියෙනවා. ඉතින් අපි දැන් මේ ඇත්තටම ඔබ සමාදන් වෙලා තියෙන්නේ සීලයක් නෙමෙයි. ඇත්තටම අපි ඒකට කියන්නේ එක විදිහකට ඒක වතක්. ඒ කියන්නේ ඔබ එක විදිහකට ඒක ඒ කියන්නේ දැන් සිල් කියන ඒවා රකින්න බෑ. සහ සිල් කියන ඒවා කැඩෙන්නේ. සීලය කියන එක රකින්නත් බෑ සීලය කියන එක කැඩෙන්නේ බෑ. මම මේ කියන කතාව පැහැදිලි කරන්න. හරි. එතකොට සීලය කියන්නේ අවබෝධයෙන් සහ ප්‍රඥාවෙන් යුතුව ඇති වෙන දෙයක්. ඔබ යම් කිසි දෙයක් බලහත්කාරයෙන් රකින්නවා නම් බලහත්කාරයෙන් වෙන් වෙලා ඉන්නවා නම් අයින් වෙලා ඉන්නවා නම් ඇත්තටම මේ සීලය නෙමෙයි. මම මේක උපමාවකින් ඔබට පැහැදිලි කරන්න. පොඩි පුංචි දරුවෙක් ඉන්නවා. දැන් මේ පුංචි දරුවා බෝනික් එක්ක සෙල්ලම් කරනවා. එතකොට මේ බෝනික්කව ඇත්ත කරගෙන මේ සෙල්ලම් බඩුව ඇත්ත කරගෙන මේ ඒක දරුවෙක් කියලා හිතලා කවනවා පොවනවා පොඩ්ඩි පීරනවා නිදි කරනවා මේ විදිහේ උදේ ඉඳන් අර බෝනික්කත් එක්ක සෙල්ලම් කරනවා. ඉතින් අපි තුමු මෙයාගේ අම්මා හරි තාත්තා හරි මේ දරුවාගේ ඔහුට අවවාද කරනවා. ඔය උදේ ඉඳන් ඔය සෙල්ලම් කරා ඇති ඕක පැත්තකට දාලා දැන් පාඩමක් බලන්න. එතකොට අර දරුවා අරක අතහරින්නේ අර තාත්තගේ පින්ද අතහරිනවා. හැබැයි ඒක සැබෑ අතහැරීම නෙමෙයි. අපිට බාහිරින් පේනවා දැන් මෙයා අතහැරියා බෝනික්කත් අතහැරියා දැන් බෝනික්කත් එක්ක සෙල්ලම් කරන්නේ. හැබැයි මේකේ ඇත්ත කතාව ඒක නෙමෙයි. ඔහොම මේක කරන්නේ බලහත්කාරයෙන් අවබෝධයෙන් නෙමෙයි. දැන් අපි මේ දරුවා වැඩි වියටපත් වෙන අවුරුදු 15ක් විතර වෙනවා ඒ දරුවට. ඉතින් 15ක් විතර වෙනකොට අපි ඒ දරුවට කිව්ව දැන් ගිහිල්ලා බෝනික්කත් එක්ක සෙල්ලම් කරපන් කියලා. එහෙම සෙල්ලම් කරන්න බෑ. දැන් හරියට සීලයක් මේ වගේ. දැන් අර පොඩි ළමයා අර බලහත්කාරයෙන් අර තාත්තගේ තර්ජනයට බලහත්කාරයෙන් ඒකෙන් අයින් වෙනවා. ඉතින් බලහත්කාරයෙන් ඒකෙන් අයින් වෙලා සිටීම සීලය නෙමෙයි. මම මේ උපමාවෙන් කියන කතාව තෝරගන්න. එතකොට අර වැඩි වියටපත් වෙච්ච ළමයා අවුරුදු 15 16 ළමයා. ඒ ළමයාට අරක මේ සෙල්ලම් කරන්න ඕනි කියලා එහෙම වුණාවක් ඇති වෙන්නේ නැහැ. ඒක කොහොම කළා බලෙන්වත් ගන්න. ඉතින් ඒ හරියට සීලයත් ඒ වගේ සීලය කියන එක රකින්න පුළුවන් එකක් නෙමෙයි. ඒක අවබෝධයෙන් ප්‍රඥාවෙන් පිහිටන එක. එතකොට රකින්න ඒවා අයිති වෙන්නේ වත් වලට. අනිත් එක සීලය කියන කඩන්නත් බෑ. ඒක කැඩෙන එකකුත් නෙමෙයි. මොකද යම් කිසි කෙනෙක්ගේ අතුලාන්තයේ ප්‍රඥාව අවබෝධය පහළ වුණාට පස්සේ ඒ ප්‍රඥාවත් අවබෝධයත් එක්ක පිහිටන එක. ඒක නීතියකුත් නෙමෙයි. දැන් හිතන්න අපේ පොඩි දරුවෙක් ඉන්නවා. ඉතින් දැන් මේ දරුවා මේ පුංචි දරුවාගේ පොඩිකමට තේරෙන්නේ නැහැ. මොකද කරන්නේ මේ දරුවා සමහරට ඔබගේ නිවසේ තියෙන අර පඩිපෙළ නගිනවා. දොර ඇරගෙන පාරට පනිනවා. ඉතින් දැන් මෙහෙම විදියට මේ දරුවා
මේ කරන වැඩවලින් ඔහු අනතුරක් කරගන්න පුළුවන්. ගින්දර අල්ලන්න යනවා. එතකොට ඉතින් අපි අර වැඩිහිටියෙක් විදිහට අර පොඩි දරුවාට මොකද කරන්නේ? නීති ටිකක් දානවා. නීති ටිකක් දානවා ඔබ මේක කරන්න එපා. ඔබ අරක කරන්න එපා. මේක කරන්න එපා. මේ දොර ඇරලා එළියට යෑම තහනම්. අඩිපෙළ උඩ නැගීම තහනම්. ගින්දර ඇල්ලීම තහනම්. කියලා මෙහෙම නීති ටිකක් දානවා. දැන් මේ නීති ටික දාන්න වෙලා තියෙන්නේ ළමයාගේ පොඩි කම නිසා. නොදැනුවත්කම නිසා. හරිද? දැන් අපි හිතමු ඒ දරුවගේම වැඩිහිටි සහෝදරයෙක් ඉන්නවා අවුරුදු 15ක එහෙම නැත්නම් අවුරුදු 18ක වැඩිහිටි සහෝදරයෙක් ඉන්නවා. දැන් වැඩිහිටි අර අවුරුදු 4 5 ළමයට දාපු නීති ටික අර අවුරුදු 18 ළමයට දාන්නේ නැහැ. අර ළමයට කියනවා ඔයා ගේට්ටුව දොර ඇරගෙන එහෙම නැත්නම් ගේට්ටුව ඇරගෙන ඔයා පාරට යන්න එපා කියලා නීතියක් දානවා. දැන් පොඩි ළමයට පේනවා අර අයියට ඒ නීතියෙත් මුකුත් නැහැ. අයියා දොර අරගෙන පාරට ගිහලා එළියට ගිහලා වටේ රවුම් ගන්න ආයෙත් එනවා. හැබැයි අයියා නීතියකුත් දාලා නැහැ. ඉතින් ඇත්තටම සීලය කියන එක හරියට ඒ වගේ. අර දැන් අර පොඩි ළමයාට ඒක තේරෙන්නේ නැහැ පාරට බෑන වාහනවල හැප්පෙන්න පුළුවන්. හැබැයි අර වැඩිහිටියට ඒක තේරෙනවා. ඔහු දන්නවා පාරට යන්න ඕන විදිය නොවන විදිය ඇවිත් විදිය ඔක්කොම තේරෙනවා. ඒක ඕන නීතිය අවශ්‍ය වෙන්නේ නැහැ. නීතිය අවශ්‍ය වෙන්නේ ඔබගේ තියෙන ඒ කියන්නේ ඔබගේ තියෙන තාම පොඩි ළමයා ඇතුලේ ඉන්න නිසා. ඒ කියන්නේ යමක් විමසලා බලලා කරගන්න බැරි නිසා ඔබ හිතට නීතියක් දාගන්න. ඔබ කරන වැඩවලට නීතියක් දාගන්න. මොකද ඒකේ ප්‍රඥාව අවබෝධ වෙලා නැහැ. අර වැඩිහිටි ළමයෙකුට අපි වැඩිහිටියෙකුට නීති දාන්නේ නැහැ. නීති දැමීම අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ඔහු දන්නවා කල යුත්තේ නොකල යුත්තේ. ඔහු සමාජයට අර පොඩි ළමයාගේ මේකේ ඔහු නීති කඩනවා වගේ පෙන්නන්න පුළුවන්. හැබැයි ඇත්තටම නීති කඩේ කවුරුත් නෙමෙයි. ඔහු නීතියේ ස්වභාවය දකිනවා. ඉතින් රටක වුණත් මෙහෙමයි. දැන් රටකට වුණත් නීති ගොඩාක් දාන්න ඕන වෙලා තියෙන්නේ. හොඳට කල්පනා කරලා බලන්න රටකට නීති දාන්න ඕන වෙලා තියෙන්නේ. ඇත්තටම මේ රටේ බුද්ධි මට්ටම අඩු මෝඩය වැඩි නිසා. යමක් හිතලා බලලා තෝරලා කරගන්න බැරි නිසා. ඒ වැඩි වෙන්න නීති ගොඩක් දාන්න. හැබැයි ප්‍රඥාවන්තව ඉන්නවා නම් නීති අවශ්‍ය වෙන්නේ නැහැ. කිසිදු නීතියක් අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් ඔබේ නිවසට අපිටම අමුත්ත ටිකක්. දැන් මේ අමුත්ත පිළිස යම් කිසි දෙයක් තෝරලා බේරලා මේව කරගන්න පුළුවන්. දැනුමක් තියෙන යම් කිසි අපි කියන්නේ යම් කිසි ආකාරයේ බුද්ධි මට්ටමක් තියෙන පිරිසක් ඔබේ ගෙදරට ආවොත් අමුත්ත විදිහට ආවොත් ඔබට මේගොල්ලන් නීති දාන්න ඕනේ. මොකද ඒ අය දන්නවා කල යුත්තේ නොකල යුත්තේ හැටි විදිහ. ඒගොල්ලන්ට හිතලා මතලා යමක් කරන්න පුළුවන්. හැබැයි දැන් මේකෙත් තමයි ඒක කිසිම පිළිවෙලක් නැතු මොකක්වත් හිතන්න බැරි. ඔයක අර අපි කියන්නේ සාමාන්‍ය දෙයක් නැති පිටක්. ඉතින් ඒව ආවොත් ඔබ සමහරට ගේ ඇතුළටම ගන්න නැතුව එතනින් නවත්ත ගන්න. ගේ ඇතුළට ආවත් ඔබ නීති ටිකක් දාන්න. ඉතින් ඔබේ ආයතනික උනත් ආයතනයක හරි රටක හරි නීති දාන්න වෙන්නේ මෝඩය වැඩි වුණාට පස්සේ. මෝඩයන්ට තමයි නීති දාන්නේ. ප්‍රඥාව මෝඩල නැති වුණා. ඉතින් ඒ වගේම තමයි දැන් ඔබේ හිතට නීති ටිකක් දාලා රකින්න වෙලා තියෙන්නේ අර පොඩි ළමයා තාම ඇතුලේ ඉන්න නිසා. අර ප්‍රඥාවෙන් ඔබ උදකින්න නිසා. ඉතින් ඒක හොඳට තෝරගන්න. ඉතින් ප්‍රඥාව ඔබ අවදි කරගන්න. ප්‍රඥාව මොකක්ද කියලා ඔබ ගවේෂණය කරනවා. පරීක්ෂණය කරනවා. ඉතින් සමග මේ අතන ප්‍රඥාව කියන්නේ ආය අලුත් දෙයක්වත් නෙමෙයි. ප්‍රඥාව කියන්නේ ඔබගේ තියෙන මේ මෝඩකම් ටික ගොඩකම් ටික පැහැදිලි කරගන්න. ඒක හොයාගන්න. ඒක දැනගෙන ඉන්න. පැහැදිලි. ඉතින් ඒකයි හැම වෙලාවෙම සීලය කියන එක ප්‍රඥා මූලිකයි. ඒක රකින්නත් බෑ ඒක කැඩෙන්නේ. අවබෝධයටපත් වෙච්ච කෙනෙක්ගේ සීලය කියන කැඩෙන්නේ. ඒක කඩන්නත් බෑ. ඒක රකින්න ඕනි වෙලා තියෙන අර තාම තියෙන අර තමන්ගේ තුල තියෙන අර ළමාකම සහ තමන්ගේ තුල තාම තියෙන අර මෝඩකම නිසා තමයි ඒක වෙන්නේ. ඉතින් ඉස්සෙල්ලා ඒක දැනගන්න.
ඒක දැනගත්තාම ලෙඩේට ප්‍රතිකාර කරන්න පුළුවන්. ඒක දැනගන්නේ නැතුව ඒක පිළිගන්නේ නැතුව බුද්ධච්චයෙන් මානෙන් හිතුවොත් ඒක කවදාම අපිට ප්‍රතිකාරයක් ගන්න හම්බෙන්නේ නැහැ. ඔබට කොච්චර ඇඟිල්ලෙන් ඇනලා කට්ටිය ඇවිල්ලා ඉස්සරහට ඔබට ඇවිල්ලා කිව්වා. එක එක වේශයෙන් ඇවිල්ලා කිව්වත් ඔබට ඒ පණිවිඩය ඇහෙන්නේ නැහැ. ඉතින් ඔබ මේ ලෝකයේ දේවල් පරිහරණය කරන විදියක්. ඉතින් ඒක කොහොමද කියලා පොඩට බලන්න. දැන් අපි මේ ලෝකෙට එනකොට කිසිවක් අයිති වෙලා ආවේ නැහැ. අපි මේ ලෝකෙට එනකොට කිසිවක් අපිට අයිතිය කියන එක තිබුණේ. අපි මේ ලෝකෙන් යනකොටත් අපිට කිසිවක් අයිති නැහැ. හැබැයි දැන් මේ අතරමැදදී අපිට විවිධාකාර පුද්ගලයෝ හම්බ වෙනවා. විවිධාකාර දේවල් හම්බ වෙනවා. ඉතින් එතකොට අපි කරන වැඩේ තමයි මේ ලැබෙන දේවල් වලට අපි අයිතිය පනවගන්න. මේ ලැබෙන දේවල්ට අපි අයිතිය පනවගන්න. ඉතින් දැන් ඔබට හම්බෙන පුද්ගලයෝ ඉන්නවා. ඉතින් මේ හම්බෙන පුද්ගලයන්ට ඔබ අයිතිය පනවගන්න. ඔබ ඒක අයිතිවාසිකම පනවගන්න. ඔබ අයිතිවාසිකම පන ගන්නවා විතරක් නෙවෙයි ඔබ ඊට පස්සේ ඒ පුද්ගලයා ඔබට ඕනි විදිහට කන්න ඕනි, නිදා ගන්න ඕනි, ඇවිදින්න ඕනි, හිටන්න ඕනි, වැඩ කරන්න ඕනි, ඉන්න ඕනි කියලා ඔබ නීතිත් පනව ගන්න. ඉතින් මේ ඇත්තටම කිව්වොත් මේ මානව සම්බන්ධකම් වල එක්තරා විදිහක බොරුවක් තියෙනවා. මොකද ඔබ දැන් මේ පරිහරණය කරන දේවල් ඇතුලේ එක්තරා විදිහක ප්‍රෝඩාවක් තියෙනවා. දැන් ඔබ හොඳින් බලන්න දැන් මම මේ සීලය කියන කතාවටම තමයි මම මේ විස්තර කරන්නේ. ඉතින් දැන් ඔබ සමහරට මම මෙහෙම හිතනවා දැන් ඔබ කාමයේ වරදවා ඉස්සෙල්ලා කිව්වහම ඔබේ ඔළුවට එන්නේ එකක්. ඔබේ ඔළුවට එන්නේ ඔබට අයිති නැති දෙයක්. එහෙම නැත්නම් අපි දැන් මේ පස්පව් කරනවා කියනකොට ඔබට අයිති නැති දෙයක්. පාපය කියලා කියනකොටම ඔබට එන්නේ ඔබට අයිති නැති දෙයක් ඔබ බලහත්කාරයෙන් පරිහරණය. ඉතින් ඒක එක පැත්තක්. හැබැයි හොඳට බලන්න දැන් ඔබ මේ ලෝකෙට එනකොට ඔබට කිසිවක් අයිති නැහැ. ඔබ මේ ලෝකේ යනකොට කිසිවක් ඔබට අයිති වෙන්නේ නැහැ. හැබැයි හොඳට බලන්න ඔබට දැන් මේ හම්බෙන්න පුද්ගලයෝ ඔබට මේ හම්බෙන දේවල් ඔබ මොකද කරන්නේ? ඔබ ඒක අයිති කරගන්න. ඉස්සලා අපි මානව සම්බන්ධකම් ගැන කතා කරා. ඔබ ඒ පුද්ගලයෝ ටිකක් අයිති කරගෙන ඊට පස්සේ ඒ පුද්ගලයන්ට ඔබ නීති පානවා. ඔවුන් ඔබට ඕනි විදිහට ඉන්න ඕනි, කන්න ඕනි, නිදා ගන්න ඕනි, හිතන්න ඕනි. ඔවුන් ටික ඔබගේ ප්ලෑන් එකට අනුව යන්න ඕනි. ඔබගේ යම්කිසි ප්ලෑන් එකක් තියෙනවා නම් ඔබගේ යම්කිසි සීනියක් තියෙනවා නම් ඔබගේ යම්කිසි වැඩපිළිවෙලක් තියෙනවා නම් ඒ වැඩපිළිවෙලට අනුව ඔවුන් ඉන්න ඕනි කියලා ඇත්තටම ඔවුන් ඔබගේ සුභසිද්ධිය සඳහා ඔබගේ ආශාවාදයේ සඳහා ඔබගේ පරිහරණය සඳහා ඉන්න වහල්ලු ටිකක් කියලා ඔබ හිතනවා. ඉතින් ඇත්තටම වැරදි කාමසේවනයක් තමයි. මේ මිනිස්සෙක් මේ ලෝකෙට පහළ වෙන්නේ නිදහස් පුද්ගලයෙක් විදියට. ඉතින් නිදහස් පුද්ගලයෙක් විදියට මේ ලෝකෙට පහළ වෙන්නේ අර මිනිස්සයා. තව මිනිස්සෙක් විසින් අයිති කරගෙන ඒ මිනිස්සයාට නීති පනවලා ඒ මිනිස්සයාට යන්න ඕනි තැන ඔබ තීරණය කරලා ඒ මිනිස්සයා මුළු ජීවිතේම තමන් පාලනය කරගන්න අල්ලගෙන පාලනය කරගන්න තැනකට ගියොත් ඇත්තටම අන්න එතනදී ඇත්තටම ඔබත් පීඩාව ඉන්නවා ඔහු ඈත් පීඩාව ඉන්නවා. දැන් හිතන්න මෙහෙම ගවපට්ටියක් බලා ගන්න ගොපල්ලෙක්.
ඉතින් ගවපට්ටිය බලා ගන්න ගොපල්ලට අර ගවපට්ටියේ ගවයෝ ටික යන විදිය එන විදිය ඔක්කොම පාලනය කරන්න. හැබැයි මේ පාලනය කරන්නකොටම අර ගවපට්ටිය හිරකාරයෙක් වෙනවා ගොපල්ලා. අර ගවපට්ටිය අර ගවයන්ගේ හිරකාරයෙක් වෙනවා. ඒ වගේම ඔබ මේ අනිශ්චිතකට මෙව පුද්ගලය ඔබ මේ නිදහස් විදියට මේ ලෝකෙට පහළ වෙච්ච පුද්ගලය. ඔබ බලහත්කාරයෙන් අල්ලගෙන බලහත්කාරයෙන් ඔබට ඕනි ඔබගේ අරමුණු ඉටු කර ගැනීමට යොදා ගන්නවා නම් බල කරනවා නම් පාලනය කරන්න යනවා නම් ඇත්තටම ඒකත් ඇත්තටම ආයිත් වෙන්නේ වැරදි කාමසේවීටම තමයි. මම මේ කියන කතාව ගැඹුර තෝරගන්න. නිකන් උඩින් මේක තෝරගත්තට ඔබට පැහැදිලි කරගන්න බෑ මේ කතාව. ඉතින් ඔබ තව මිනිසෙකගේ අයිතිය, තව මිනිසෙකගේ නිදහස ඔබ පිළිගන්නවා. ඔබට ඇත්තටම අපි මේ ශාසනය කතා කරන්නේ කල්යාණ මිත්‍ර සම්පත්තිය ගැන. මේ කල්යාණ මිත්‍රත්වය ගැන තමයි කතා කරන්නේ. අපි වෙනම කිසිදු මානව සම්බන්ධකමක් ගැන අපි කතා කරන්නේ. ඒ සියලු මානව සම්බන්ධකම් ලෞකිකයි. ඇත්තටම අම්මලා තාත්තලා දරුවෝ කියලා දක්වන්නේ ඇත්තටම එක විදියක ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එකක් තියෙන. එතන දරුවෝ ගැන. ඒ දරුවොත් උදාගන්නේ Tamanට යන්න බැරි වෙච්ච ඉලක්ක වලට යන්න. ඒ කියන්නේ තමන්ගේ අරමුණු වලට පාවිච්චි කරන ආයුධ ටික තමයි පාවිච්චි. ඉතින් එතකොට මේ විදිහට කොයි පැත්තට ගත්තත් මේ හැම එකකම තුල තියෙන්නේ එක්තරා විදිහක ප්‍රෝධාවක්. ඒක ඔබ පැත්තෙන් ඔබ ඒක තෝරගන්න. ඉතින් අපි මේ සාධනෙ කතා කරන්නේ කල්යාණ මිත්‍ර සම්පත්තිය ගැන විතරයි. දැන් මිත්‍රයෝ දෙන්නෙක්ගේ නැහැ මේ එහෙම සමහර මිත්‍රයෝ දෙන්න හොඳ මිත්‍රයෝ දෙන්නෙක්ගේ එහෙම බලාපොරොත්තුවක් නැහැ. මේ මිත්‍රයෝ දෙන්න එකිනෙකාට උදව් කරගන්නවා. හැබැයි මේ මිත්‍රයෝ දෙන්න බලාපොරොත්තු වෙන්නේ මම ගමනක් යනකොට අර මිත්‍රයා මාත් එක්ක යන්නම ඕනි කියලා. සමහර ගමන් මේ මිත්‍රයා ඔබත් එක්ක යනවා. සමහර ගමන් ඔබත් එක්ක යන්නේ නැහැ. ඔය වෙනම ගියා කියලා ඔබට ගැටලුවක් නැහැ. ඒක තමයි මිත්‍රත්වය කියලා කියන්නේ. ඉතින් මේ ශාසනය ගැන අපි කතා කරන්නේ කල්යාණ මිත්‍රත්වය. ඉතින් හැබැයි දැන් ඔබගේ මේ මානව සම්බන්ධ කරුතුන් තුල තියෙන කල්යාණ මිත්‍රත්වය නෙමෙයි. ඒක ඇතුලේ තියෙන්නේ ඔබගේ අපි කියන්නේ යටින් තියෙන පෙරේත අදහස්. ඒ කියන්නේ ඔබගේ ආශාවාදයෙන් මේ ඔබ වහලුන් ටිකක් පාලනය කරනවා වගේ වැඩක්. එතකොට ඔබගේ වටේ ඉන්න නෑදෑයෝ ටික ඔබගේ සේවක සේවකාදීන් ටික ඔබගේ ඥාතීන් ටික ඔබ ඇසුරු කරන මිතුරන් පවා ඔබගේ ඇජෙන්ඩා එකට ඔබගේ වැඩපිළිවෙලට ඉන්න ඕනි වහලුන් කියලා හිතලා ඔබ වැඩ කරනවා. ඒ සඳහා ඔබ එක්තරා විදිහක දේශපාලනයකට ඔබ උන්ව රවට්ටනවා. ඔවුන්ගේ ඔළුව අපි කියන්නේ බ්‍රේන් වොෂ් කරනවා. තමන්ගේ අරමුණට යෑම සඳහා. ඉතින් මිනිස්සෙක් මේ කතාව තෝරගන්නකොට තේරෙනවා එතකොට මේ මිනිස්සෙගේ තියෙන මානව සම්බන්ධකම් නෙමෙයි. මිනිස්සෙන්ගේ තියෙන්නේ මේ අනිත්‍යව තමන්ගේ වැඩවලට යොදා ගැනීම ටිකක්. තමන් මේ අයිතිය නැතුව මේ ලෝකෙට ඇවිල්ලා කිසිවකට අයිතිය නැතුව ඒවට බලහත්කාරයෙන් අයිතිය අනවගෙන පනවගත්තට විතරක් මදි එතනින් එහාට ගිහලා ඔහුගේ සියලු ජීවිතේම පාලනය කරන්න. ඉතින් ඒ පාලනය කරන්න යන එකේ බොරුව ඔබ දකින්න ඕනේ. ඒ හැබැයි පාලනය කරන්නේ දුක් විඳින්න ඕන විතරක් නෙමෙයි ඔබත් දුක් විඳිනවා. අර මං කලින් කිව්ව විදිහට ගවරලා පාලනය කරන ගොපල්ලා අර ගවරැලේ හිරකාර. ඉතින් මේ කතාව තෝරගන්න. ඉතින් එතනින් එහාට ගිහලා ආයේ ඔබ පරිහරණය කරන බඩු ඒවත් එහෙමම තමයි. දැන් මේ ඔබ මේ හැම දෙයක්ම ඔබට තියෙන්නේ తాවකාලික පරිහරණයක් විතරයි. ඔබ හිතනවා මේ සියල්ලම ඔබට සදාකාලිකමයි තියෙන්නේ. ඔබට යමක්
හම්බුණා නම් ඒක එතනින් හම්බුණා ඒක පාවිච්චි කරා. එතන ඉවරයි. සමහරට අද ඔබට පරිහරණය කරන්න හම්බෙන දෙයක් හෙට හම්බෙන්නේ නැති වෙන්න. දැන් අපි මේ තියෙන හැම එකක්ම අපි අර අයිතියක් නැතුව ඉඳලා අපි මේ හැම එකක්ම අයිතිවාසිකම අනෝගෙන ඒ අයිතිවාසිකම හින්දා අපි නඩත්තු කිරීමේ මහා වේශක දුකක. ඉතින් අපි මේ කතාව තෝරගන්න. එහෙම අයිතිය පනවගෙන පරිහරණය කිරීම ඇත්තටම ඒක වැරදි කාමසේ. කිසියම් ඔබ බඩු භාණ්ඩයක් කිසියම් දෙයක් ඔබ ඒට අයිතිය පනවගෙන පරිහරණය කරනවා නම් ඔබගේ අයිතිවාසිකම පනවගෙන ඒක පරිහරණය කරනවා නම් ඇත්තටම ආයිත් කාමසේ. ඉතින් ඔතනින් ඔහොම ඇවිල්ලා ඊට පස්සේ ඔබගේ චේතනා මට්ටමට අපි ආවොත් චේතනා මට්ටමෙත් ඔය විදිහම ඔය කතාව ඊට පස්සේ ඔබ චේතනා මට්ටම දැන් ඔබ වටේ ඉන්න මොකද්ද මේ පුද්ගලයෝ නඩත්තු කරන්න ගියා ඕම් පාලනය කරන්න ගියා බඩු මුට්ටු ටික ඔබට ඕන විදිහට අයිතිය පනවගෙන හිටියා දැන් ඊට පස්සේ ඔබේ චේතනා මට්ටමට ආවට පස්සේ මේ චේතනාවට ඔබ අයිතිය පනවනවා මේ චේතනා කියන්නේ බුදු හේතඵල ධම්මකේ පහළ වෙන ඒ අවස්ථානුකූලව ඒ ගොඩනගෙන හේතු වලට අනුකූලව පහළ වෙන දෙයක් විතරයි. ඉතින් ඒකටත් ඔබ මොකද කරන්නේ? ඒකටත් ඔබ අයිතිය පනවගෙන ඒක වෙනස් කරන්න යනවා, අයින් කරන්න යනවා, වර්ධනය කරන්න යනවා, නැති කරන්න යනවා, ඇති කරන්න යනවා, තියාගන්න හදනවා. ඒකටත් ඔබ අයිතිය පනවනවා. අයිතිය පනවන එකක් පරිහරණය. එතකොට දැන් මේ මනස එහෙම නැත්නම් මේ චේතනා මට්ටමත් මේ විදිහට ඔබ අයිතිය අරගෙන පරිහරණය කරනකොට එතනත් ආයි තියෙන්නේ අත්‍තරම වැරදි කාම සේවනයම තමයි. මොකද ඔබ යම් කිසි දෙයක අයිතිවාසිකම පනව ගන්නවා නම් ඒ අයිතිවාසිකම පනව ගන්න හැම තැනකම ඔබ වැරදි කාම සේවනය කියලා දැන් කියනවා. ඔබ සීලෙන් අතන. ඉතින් ඔබ මේ කතාව හරියට පැහැදිලි කරගත්තොත් ඔබේ ජීවිතේ පුද්ගලයාවත් ඒ කාලෙදී හම් වෙනවා. තමාට ඒ පුද්ගලයා ඔබේ ජීවිතේ ඉන්නේ උපරිම සතියක් වෙනවා. ඉතින් සතිය තුළ ජීවත් වුණා සමහරට වයින් වෙලා. ඔබේ සතිය ඇතුළත ඔබට දෙන්න පුළුවන් හොඳම දේ ඔබට දෙන්න. ඒ සතිය ඇතුළත හොඳින් ඉන්න. ඔබ බඩුවක් පරිහරණය කරත් එච්චරයි. සමහරට ඔබේ බඩුව පරිහරණය කරන්න තියෙන දවසක්. එහෙම නැත්නම් අවුරුද්දයි සතිය. ඒ සතිය ඇතුළත හොඳින් පරිහරණය කරලා ඊට පස්සේ එතනින් යන්න ඉවරයි. දැන් ජීවිතේ මේ විදිහේ අපි නඩත්තු කිරීම නැතුව මෙහෙම ගියොත් ඒ මිනිස්සේ හරියම නිදහස් පුද්ගලයෙක්. ඉතින් ඒ කතාව ඔබ හරියට පැහැදිලි කරගන්න ඕනේ. ඒ පැහැදිලි කරගත්තේ නැත්නම් ඔබ නිදහස් පුද්ගලයෙක් වෙන්නේ නැහැ. නැත්නම් ඔබ උපදින්නේ උපදින්නේ නිදහස් පුද්ගලයෙක් විදිහට ඊට පස්සේ ඔබ හරක් බලා ගන්න ගොපල්ලෙක් වෙනවා. ගොපල්ලෙක් කියලා මුළු ජීවිත කාලෙම අර හරක් ටිකගේ සිරකාරයෙක් වෙනවා. ඔබ නිදහස් පුද්ගලෙක් විදිහට නෙමෙයි ජීවත් වෙන්නේ. ඔබ නිදහස් පුද්ගලෙක් විදිහට නෙමෙයි මැරෙන්නේ. ඉතින් මේ කතාව හරියට පැහැදිලි කරගන්න. මේ අයිතිය පැනවීම කියන එක හරියට පැහැදිලි කරගන්න. ඉතින් මේ හුඟක් කතා උඩින් පේනවට වඩා හුඟක් ගැඹුරුයි. මේ හුදු ක්‍රියාවාද වලට වඩා හුඟක් ගැඹුරුයි. ඔබ මේ හුඟක් දේවල් තීරණය කරන් ඉන්නේ ක්‍රියාවෙන්. එහෙම නැත්නම් මේ බොහොම උඩ මට්ටමේ. හැබැයි ඔබ ප්‍රඥාවෙන් ඊට වඩා එහාට ගිහිල්ලා මේක කතාව බලන්න. එතකොට බලනකොට තමයි ඔබ මේ කතාවේ ගැඹුර දකින්නේ. හොඳයි. ඒ වචන ස්වල්පයක් එක්ක අපි එහෙනම් ඔබට තියෙන ගැටලු අද සාකච්ඡාවට අදාළ වෙන්න පුළුවන්. අද මම කියපු කරුණු වලට අදාළ වෙන්න පුළුවන්. ඒක තව පොඩ්ඩක් එහාට ගිහලා ගැඹුරට සාකච්ඡා කරන්න පුළුවන් ඔබට. එහෙම නැත්නම් ඔබ ඒකට ආත්පසින්ම එහාට ගිහිල්ලා වෙනම කාරණයකට උනත් අපි කතා කරන්න පුළුවන්. ඉතින් මම ආරාධනා කරනවා ඔබේ පැත්තෙන් තියෙන ප්‍රශ්න ගැටලු යොමු කරන්න.
අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව්. ස්වාමීන් වහන්සේ දැන් කියපු විදිහට චෛතස් නෝමල් ක්‍රියාවලිය ගැන කිව්වා. ඊට පස්සේ චේතනාව ගැන කිව්වා. එතකොට මේ දෙකම හේතුඵල විදිහට නෙමෙයිද ක්‍රියාවලිය වෙන්නේ? ඒක බලහත්කාරයෙන් කරන ඒවා නෙමෙයිනේ. දැන් සාමාන්‍ය පුද්ගලයා කරන දේවල් වෙන්නේ හේතුඵල දහමට අයිතිව නෙමෙයිද? දැන් මෙහෙමයි. දැන් හේතුඵල දහම කියන එක මම අද දේශනේ කරේ කොහොම පල්ලෑ මට්ටමේ ඉඳන් ටික ක්‍රමානුකූලව මෙහෙට එන්නේ. දැන් සාමාන්‍ය මිනිස්සෙකේ තියෙන අදහස තමයි මම තමයි මේ දේවල් ටික කරන්නේ. ඒ වගේම මේ කරන දේවල් වල පූර්ණ අයිතිය, පූර්ණ පාලනය, පූර්ණ නිදහස තමන්ට තියෙනවා කියන දෘෂ්ටිය තමයි ඉන්නේ. අනේ ඒ තැන ඉඳන් තමයි මම මේ කතා කරගෙන අද ආවේ. ඒ තැන ඉඳන් කතා කරගෙන අපි ආවා ඉබීට ඇවිල්ලා අපි චේතනා මට්ටමට. ඒක පැහැදිලි කිරීමක් හැටියට. ඔව්. තේරුණා ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. විමල් මහත්තයා කියන එක හරියට ඇහෙන්නේ නැහැ පොඩ්ඩක් හයියෙන් කියනවද? තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ ඇහෙනවද? පැහැදිලි මදි ටිකක් හයියෙන් කිව්වනම් හරි. ඇහෙනව මදි. ස්වාමීන් වහන්සේ දැන් ඇහෙනවද? තව ටිකක් හයියෙන් කතා කරන්න. මයික් එකේ ප්‍රශ්නයක් තියෙනවා වගේ තමයි. ස්වාමීන් වහන්සේ දැන් ඇහෙනවද? ඔව් කියන්නකෝ. ඔව් ස්වාමීන් වහන්සේ දැන් අර දේශනාව මුල් කොටස අහගෙන හිටියේ. දැන් අර අතරම තව පොඩ්ඩක් හයියෙන් කතා කරා නම් හරි විමල් මහත්තයා. ඕකේ අනේ සෝරි ස්වාමීන් වහන්සේ මේ ස්වාමීන් වහන්සේ මම දැන් කතාව අහගෙන හිටියේ ඔබ වහන්සේගේ දේශනාව. ස්වාමීන් වහන්සේ දැන් අර විවිධ අපි බොහොම සම්මුතියෙන් ගත්තොත් දැන් විවිධ සංස්කෘතීන් වලදී දැන් අපි වරදවා හැසිරීම කියන දැන් පැහැදිලි කරපු ආකාරයට විවිධ සංස්කෘතීන් වලින් ගත්තම විවිධ ආකාරයකනේ තියෙන්නේ. උදාහරණයක් අරාබිකරේ සංස්කෘතියේ තියෙන විදිහ නෙවෙයි ලංකාවේ සංස්කෘතියේ තියෙන්නේ. ඒ විදිහට නෙවෙයි තවත් යුරෝපයේ සංස්කෘතියේ. ඒ එක එක සංස්කෘතියේ ඔය වරදවා වටහා ගැනීම, වරදවා හැසිරීම කියන එක වෙනස් විදිහටනේ භාවිත වෙන්නේ. එතකොට සම්මුතිය ඒක ඒ විදිහට තියෙනවා. එතකොට ඔය වරදවා හැසිරීම කියන එකට හරි අර්ථකථනය මොකක්ද නැත්නම් වරදවා හැසිරීමක් දෙක නැද්ද කියන එක අවබෝධ කරගන්න තියෙන අපහසුව එක පැත්තක් සම්මුතිය. ඊට ටිකක් අර ගැඹුරකට ගිහින් බැලුව ස්වාමීන් වහන්සේ මේ හැසිරීම අවසානයේ හැසිරීමකදී අපි අත්විඳින දේ ආපහු අර සංස්කාරයකින්මනේ කෙලවර වෙන්නේ. ඒක සිතිවිල්ලක්, ඒ සිතිවිල්ලක් කියලා හිතලා ඒක එතනින් කෙලවර වෙලා යනවා. ඉතින් ඒක පවතින එකකුත් නෙවෙයි, ඉවර වෙච්ච එකක් ඕනනම් ආයෙ මතක් කර කර හිතන්න පුළුවන්. ඉතින් මේ වරදවා හැසිරීම කියන එක එතකොට වළංගු එකක්. ඒක දැන් අපි මෙන්න මෙහෙම තෝරගන්න ඕනි කතාවක් තියෙනවා විමල් මහත්තයා. ඒ කියන්නේ කෙනෙකුට යම් දෘෂ්ටියක් තියෙනවා නම් දැන් අපි හිතමු කෙනෙකුට දෘෂ්ටියක් තියෙනවා මෙන්න මේ වැඩේ කරා නම් වැරදි කියලා ਉਹ දෘෂ්ටිගත වෙලා. හරි දැන් අපි මෙන්න මෙහෙම උපමාවකින් ගමුකෝ. සමහරක් අය අපි දන්නවා ඒ අය වෙජිටේරියන්. හරිද? එතකොට වෙජිටේරියන් කෙනෙකුට එයාගේ කැම මේසෙම ඉඳගෙන තව කෙනෙක් ඉන්නවා. එයා ඒ කැම මේසෙම ඉඳගෙන තව කෙනෙක්
අපි හිතමු මස් හරි මාළු හරි කනවා දකින්න. එහෙමයි. හරි. එතකොට දැන් අර වෙජිටේරියන් කියන තැන දෘෂ්ටිගත වෙච්ච කෙනාට අරක දැනෙන්නේ අරක ගැන ඇති වෙන්නේ ප්‍රතික්ෂේපය. මොකද ඒ ප්‍රතික්ෂේපය ඇති වෙන්නේ දෘෂ්ටියට සාපේක්ෂව. හරිද? එතකොට ඒ දෘෂ්ටියට සාපේක්ෂව ඔහුට ඒ දෘෂ්ටිය නිසා ඒ දෘෂ්ටියට සාපේක්ෂව දුකක් තියෙනවා. හිතන්න දැන් ඒ පුද්ගලයාටම කවුරු හරි කෙනෙක් කෑම එකක් හදලා දෙනවා. ඉතින් යා ඒ කෑම එක කාලේ වුණාට පස්සේ යා දැනගන්නවා මේ කෑම එක ඇත්තටම මේ වෙජිටේරියන් කෑම එකක් නෙමෙයි කියලා. හරි. එතකොට දැන් එයා දෘෂ්ටිය තුළ ඉන්න නිසා එයාට ඒ දෘෂ්ටියට සාපේක්ෂව දුකක් තියෙනවා. එහෙමයි. පැහැදිලිද මම මේ කියන්නේ? එතකොට දැන් ඇත්ත ඒ කතාව හරි ඒ සියලු දෘෂ්ටි සංස්කෘතිකයි සංස්කෘතියට අනුව වෙනස් වෙනවා. සමහර කාලානුරූපවත් වෙනස් වෙනවා. අපි සාහිත්‍යම කතාවල බුද්ධ කාලයේ වැරදි හරි කියලා හිතපු ඒවා දැන් මේ සමාජය තුළදී ඒක වෙනස් වෙලා තියෙනවා. නැත්නම් දැන් ඔබ උගක් රටවල් වල ඉන්න ඒ රටවල් වල ඔබට පේනවා ඒවා වෙනස් කියලා. ඒ හරි හෝ වැරදි කියලා ගන්න දේවල්. හැබැයි දැන් කවුරු කෙනෙක් දෘෂ්ටිගත වෙලා ඉන්නවා නම් ඒ දෘෂ්ටියට සාපේක්ෂව දුකක් තියෙනවා. ඒ දෘෂ්ටියට සාපේක්ෂව පසුතැවීමක් තියෙනවා. ඒ දෘෂ්ටියට සාපේක්ෂව සතුටකුත් තියෙනවා. පැහැදිලිද මම මේ කියන එක? ඒකත් අපි තෝරගන්න ඕනේ. ඒක නෑයි කියනවා නෙමෙයි. ඒ දෘෂ්ටියට සාපේක්ෂව සතුටක් හෝ විඳීමක් හෝ විඳවීමක් තියෙනවා. ඒක අර දැන් අපි නිර්වාණය කරා යන ගමනේදී ඒ දෘෂ්ටි වලට සාපේක්ෂව විඳීම හෝ විඳවීම කියන එක අපි තෝරගන්නවා. පැහැදිලි කරගන්න. එතකොට දෘෂ්ටි වලට සාපේක්ෂව විඳවීම සහ විඳවීම කියන එකේ නිදහස් වෙනවා. හැබැයි දෘෂ්ටිය තියෙනවා නම් දෘෂ්ටියට සාපේක්ෂව විඳීමක් හෝ විඳවීමක් තියෙනවා. ඒකට සාමනාසේ පැහැදිලිද? විමල් මහත්තයා නැත්තම් තවත් අහන්න. ඔව් ඒ ටික පැහැදිලි සවන්නද? එතකොට ඒ දෘෂ්ටිය Tamanට තියෙන දෘෂ්ටිය නිසා ටිකක් සද්දෙන් කතා කරන්නේ තාම හිනවා මදි. ඕකේ සමාවෙන්න. ඒ දෘෂ්ටියට සාපේක්ෂව එන සතුට හෝ දුක හෝ අපහසුව හෝ පහසුව මේකනේ ඔය පින හෝ පව හෝ කියලා අපිට හඳුනා ගන්න වෙන්නේ අවසානයේ ස්වාමීන් වහන්සේ යම් මට්ටමකදී. ඔව්. ඒ හැර අපිට ආපහු ඕනනම් දෘෂ්ටිගත වෙන්න පුළුවන් මේ පින හෝ පව එකතු වෙනවා මේ පින හෝ පව තව තැනකට යනවා ආදි වශයෙන් ඒකම දෘෂ්ටිගත වෙන්නත් පුළුවන්. නැත්තම් ඒක ඊට එහා පියවරකදී හිතලා ඒ දෘෂ්ටියත්තාවකාලිකයි පින හෝ පවත් ඒක සිටිවිල්ලක් කියන තැනකට සීමා කරලා නිකන් ඉන්නත් පුළුවන්. නෑ ඉතින් මෙතනදී අපි අර ওই ක්‍රියා මට්ටමේ චේතනා මට්ටම තෝරගත්තාට පස්සේ චේතනා මට්ටම තුලදී දැන් මේ අපි දැන් බුද්ධ ශාසනයේ අරමුණ අවසාන අරමුණ මොකක්ද කියලා අහුවොත් අවසාන අරමුණ ඒ කියන්නේ අවසාන අරමුණ සීල පව් වලින් නිදහස් වෙලා පිනේ ඉන්නවා කියන එක නෙමෙයිනේ අවසාන අරමුණ. එහෙමයි. ඒක අවසාන අරමුණ තමයි මොකද්ද? අතන පුණ්‍ය පාප පහිනස්. පින සහ පව කියන දෙකෙන්ම නිදහස් වීම. පැහැදිලිද මම මේ කියන්නේ? ඉතින් එතනට තමයි යන්න ඕනේ. එතකොට එතනට යනකම් අපි මේ ප්‍රමාණිකවම ඒ මිනිස්සෙගේ තමන්ගේ තියෙන ඒ දෘෂ්ටි ටික මෝඩකම් ටික තෝරගන්න ඕනේ. ඉතින් ඒ තෝරගන්නකොට ඉස්සෙල්ලා සම්බෝධ දෙනෙක් රැඳිලා ඉන්න තැන තමයි ක්‍රියා මට්ටම. ඒ ක්‍රියාවලින් තමයි තීරණය කරන්නේ. ඒක ක්‍රියාවලින් අපි එළියට ගිහින් චේතනා මට්ටම තෝර ගන්නකොට ඔය කියන කතාව බොහෝ 180ක් විතර තේරෙන්න ගන්නවා. එහෙමයි. ඔය දෘෂ්ටි ටික තේරෙන්න ගන්නවා වැටෙන්න ගන්නවා. පැහැදිලි ස්වාමීන් වහන්සේ. බොහොම ස්තුතියි. පිරුවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්සේ. අවිද්‍යාවෙන් තොර සිතුවිලි සහ අවිද්‍යාවෙන් සිතුවිලි ඇති වෙනවනේ. ඒක වෙන් කරගන්න ඒක මොනිටර් කරගන්න විදිහක්
කරගන්නේ කොහොමද නැත්තම්? මෙහෙමයි අපි ඉස්සෙල්ලාම තෝරගන්න ඕන දැන් මේ මිනිස්සෙක් තමන්ගේ ජීවිතේ ඉස්සෙල්ලාම ලොකුම ගොංකන් ටික තෝරගන්න එකයි. අපි සියුම් තැන් වලට යන්න කලින් ඒක පැහැදිලි කරගන්න කලින් මිනිස්සේ තමන්ගේ ජීවිතයේ තියෙන ලොකුම මෝඩකම් ටික, ලොකුම රැවටීම් ටික, ලොකුම ගොංකන් ටික අපි තෝරගන්න. හරිද? ඒක තෝරගන්නකොට ඔබට විවේක බුද්ධිය කියන එක එනවා. ඒ කියන්නේ ඔබගේ දර්ශනය සුද්ධ වෙනවා. අර තමන්ගේ තියෙන ලොකුම රැවටීම් ටික, ලොකුම ගොංකන් ටික තෝරගන්නකොට අරක පැහැදිලි වෙනවා. ඉතින් අර ඔබේ මනසේ තියෙන කැළඹීම අඩු වෙන්න පටන් ගන්නවා. කලින්ට වඩා බොහෝ දේවල් බොහොම සුද්ධව පේන්න පටන් ගන්නවා. එතකොට එතනින් එහාට යන්නේ කොහොමද කියලා කලබල වෙන්න ඕනේ නැහැ. හරි. ඉතින් මුලින් ඔබගේ තියෙන ලොකු මෝඩකම් ටික තමන්ගේ ජීවිතේ තියෙන ලොකු මෝඩකම් ටික තෝරගත්තට පස්සේ ඊළඟ මෝඩකම් ටික බොහොම පැහැදිලිව ක්‍රමානුකූලව ක්‍රමයෙන් පේන්න පටන් ගන්නවා. ඉතින් දැන් මෙන්න මේකදී බොහොම වැදගත් වෙන දෙයක් තමයි ඔබ විවෘතව සාකච්ඡා කිරීම. ඉතින් විවෘතව සාකච්ඡා කරනවා කියන්නේ දැන් මේක සමහරවිට ඔබ සාකච්ඡා කරන්නේ ස්වාමීන් වහන්සේ නමක් එක නොවෙන්න පුළුවන්. හරිද? වෙන කෙනෙක් වෙන්න. ඔබ හොඳ මිත්‍රයෙක් එක්ක වෙන්න. දැන් ඔබ හොඳ මිත්‍රයෙක් එක්ක කතා කරනකොට උනත් දැන් ඔබ හිතන් ඉන්න විදිය හැම වෙලාවෙම ඔබ හිතන් ඉන්න විදියට වඩා වෙනස් මානයකින් වෙනස් කෝණයකින් සමහරට ඔබේ මිත්‍රයා කතා කරනවා වෙනවා. දැන් ඔබේ මිත්‍රයා කතා කරන මානය වැරදි වෙන්න පුළුවන්. හැබැයි ඔබ දැන් ඉන්න මානෙ ඔබ ඉන්න දෘෂ්ටි කෝණේ මේ ප්‍රශ්න කෙරෙනවා. ඒක හරිද කියලා ප්‍රශ්න කෙරෙනවා. ඒ හැම වෙලාවෙම අර සාකච්ඡාව බොහෝ වැදගත් වෙනවා. ඔබ ඉන්න මතය ඔබ ඉන්න දෘෂ්ටිය අයින් වෙන. ඒ කියන්නේ සාකච්ඡාවට විවෘත වෙන්න. ඒක තමයි එතන ආරම්භ වෙන තැන. ඉතින් එතකොට දැන් අවිද්‍යාවෙන් තොරව සිතුවිලි තියනවද? අවිද්‍යාවෙන් තොරව සිතුවිලි නැද්ද? කියන එකට එන්න කලින් ඔබගේ තියෙන ලොකු කතා ටික ඉස්සෙල්ලා තෝරගන්න. ඉතින් අවිද්‍යාවෙන් තොරව සිතුවිලි තියනවාද කියලා දැන් මම ඔබට ඕහෝ නෑ කියලා උත්තරයක් දුන්නොත් ඒක ඔබට යන්නේ න්‍යායාත්මකව. ඒ කියන්නේ ඔබට ඒක යන්නේ සංකල්පයෙන්. මම ඔබට කියනවා අවිද්‍යාවෙන් තොරව සිතුවිලි නෑයි කියලා මම ඔබට කියනවා. හැබැයි මම ඔබට අවිද්‍යාවෙන් තොරව සිතුවිලි නෑ කියලා කිව්වහම ඔබ ඒක දැනුමක් විදිහට ඒකට නගනවා. හරි. ඉතින් ඊට වඩා හොඳයි ඒ කියන්නේ දැන් ඕක න්‍යායාත්මකව තෝරගන්නවට වඩා ඕක තමන්ගේ ජීවිතේ ප්‍රායෝගිකව බලන්න. දැන් මෙතන තිබුණ රැවටීම. මෙතන තිබ්බේ මුලාව. මෙතනක් තිබුණ මුලාව. ඔබ මේ මුලාව ටික තෝරගන්න. එතකොට එතන යන්නේ ප්‍රත්‍යක්ෂ මාර්ගය. එතකොට ඒක ඔබ කාගෙන්වත් අහගත්තු එකක් නෙමෙයි. න්‍යායාත්මකව අපි තියරිටිකලි ගොඩනගාගත්තු එකක් නෙමෙයි. ප්‍රත්‍යක්ෂ වශයෙන් ඔබ දැකපු දෙයක් ඒක. ඒ විදිහට තව ක්‍රමානුකූලව බලන්න. එහෙම බලාගෙන ඉන්න. දැන් ඕකට මම ඔබට දෙන්න පුළුවන් උත්තරය. ඔව් හෝ නැහැ කියන උත්තරය දෙන්න පුළුවන්. අවිද්‍යාවෙන් තොර සිතුවිලි ඇත හෝ අවිද්‍යාවෙන් සිතුවිලි නැත කියලා. ඒ දෙකේදීම ඔබ ගොඩනගා ගන්න තවත් න්‍යායාත්මක දැනුමක් විතරයි. පැහැදිලිද චින්තක මහත්මයා මම කියපු කතාව? එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒක හුදු ආයි සංකල්පීය දැනුමක් විතරයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. තේරුණා. ඔබ වහන්සේට ගොඩාක් මුතුන්. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව්. ස්වාමීන් වහන්සේ දැන් ටිකක් කාලයක් බණ අහපුවාම මට නිකන් දහසක් ඇවිල්ලා තියෙනවා. දැන් ලෝකේ අපි සැප දුක කියලා කියන ගොඩක් දේවල් නිකන් චිත්ත මූලිකයි වගේ. ලෝකේ සැප දුක නෙවෙයි ලෝකෙම කියන එක. එතකොට දැන් එහෙම හිතුවොත් දැන් මම එක තැනක අහලා තියෙන ඔබ වහන්සේගේ දේශනාවක අපිට ඕන නම් දිව්‍ය ලෝකේ කියන එකත් හිතින් හදාගන්න පුළුවන්. මොනවා හිතින් අපායකට යන්නත් පුළුවන් වගේ. දැන් එහෙම හිතුවොත් ස්වාමීන් වහන්සේ අපිට ඕන හිතින් දැන් දිව්‍ය ලෝකෙම හැමදාම ඉන්න පුළුවන්. මම කියන්නේ
එහෙම කරොත් ඒකේ තියෙන වැරද්ද මොකක්ද? දැන් මම හැම වෙලේම ඉතින් නෑ මම ඒක වැරද්දක් ඉන්නේ මෙහෙමයි. මිනිස්සේ හැම වෙලාවෙම දවල් ලීන හදා හිටියොත් ඒක හරිද වැරදිද කියලා අහුවොත් දැන් කොහොමද ඉන්නේ දවල් හීනෙක වගේ නේ ස්වාමීන් වහන්සේ. ඔව් මෙහෙමයි ඔබ දැනගෙන හින බැලුවට කමක් නැහැ. ඔක මම ඔබට පුළුවන් නම් ඔබ දැන් ඔබ අහපු ප්‍රශ්නෙට අනිත් අයටත් ගැළපෙන විදිහට මම උත්තර දෙන්නම්කෝ. දැන් අපිට තියෙනවා අපාය සහ දිව්‍ය ලෝක පිළිබඳ දෙයක්. ඒක බොහෝ වෙලාවට තියෙන සංකල්පය. ඔබ කාගෙන් හරි ඇහුවොත් ඒ කියන එක්කෙනාගෙන් ඇහුවොත් ඒක දැක්කද කියලා ඇහුවොත් ඒගොල්ලෝ කියන්නේ ඒගොල්ලෝ ඒක දැකලා නැහැ. එක්ක ඒගොල්ලෝ පොතකින් අහලා එහෙම නැත්නම් ඒගොල්ලෝ කවුරු හරි කෙනකින් අහලා. හොයාගෙන කොයි කෙලවට ගියත් හැම වෙලාවෙදිම කියන්නේ එක්කෝ ඒගොල්ලෝ ඒ කියන්නේ කාගෙන් හරි අහගෙන එහෙම නැත්නම් පොතක තිබිච්ච එක. මිසක් ඔවුන්ගේ ප්‍රත්‍යක්ෂ දැනුමක් නෙමෙයි. ඉතලා කෙනෙක් මට පෙනුණා අර ඊවිදි වලින් පෙනුණා කියලා කියනවා. එතකොට ඒ පුද්ගලයා හොඳට ළඟට වෙලා ඔබ බොහොම පරිස්සමෙන් අතුරු කරන් පස්සේ පේනවා ඒ පුද්ගලයාට මොකක් හරි මානසික රෝගයකින් පෙළෙනවා බව. ඒ පුද්ගලයා ඒ කියන කතා ටික කියලා යම්කිසි ආර්ථික ප්‍රතිලාභයක් ළඟා කරගන්න. එහෙම නැත්නම් අපි කියන්නේ යම්කිසි ව්‍යාපාරයක් කරන අපි කියන්නේ කපටි හොරෙක් වෙන්න පුළුවන්. ඉතින් ඒ ඔක්කොම පැත්තකින් තිබ්බට පස්සේ හැබැයි ඔබට එදිනෙදා ජීවිතේදී ඔබට දැනෙන දෙයක් තියෙනවා. එදිනෙදා ජීවිතේ ඔබට පේනවා ඔබම අපායක් හදාගෙන ඔබම අපායක් මාගෙන ඔබම මහා කතන්දරයක් මාගෙන ඒක ඇත්ත කරන ඔබ ඒක ඇතුලේ දුක් විඳිනවා. ඊළඟට ඔබම දිව්‍ය ලෝකයක් මාගෙන ඔබම සියල්ල මවාගෙන ඔබම ඒකේ වින්දනයටපත් වෙනවා. ඉතින් මේ දෙකම දකින්න. ඒක බොහොම ප්‍රායෝගිකව ඔබට දකින්න පුළුවන්. ඒකවල ප්‍රායෝගිකව දකින්න පුළුවන්. ඔබගේ මනස එක වෙලාවකදී අපායක් කරන එක දුක් විඳින විදිය සහ ඔබගේ මනස එක වෙලාවකදී එක වෙලාවක දිව්‍ය ලෝකයක් කරගෙන ඒක දුක් විඳින විදිය ඒක සතුට විඳින විදිය සැප විඳින විදිය ඔබ දකිනවා. ඉතින් ওই කතාව තේරුණාන් පස්සේ දැන් අහපු ප්‍රශ්නයක් එහෙනම් අපිට බැරිද එහෙනම් දිව්‍ය ලෝකේ විතරක් පවාගෙන ඒකේ සැප විඳගෙන ඉන්න පුළුවන්ද කියලා. ඉතින් ඕක මං කියනවට වඩා හොඳින් ඕක කරලා බලන්න. ඕක කරලා බලන්න දිගටම කරන්න පුළුවන්. එහෙමයි ස්වාමීන් වහන්සේ. මං මේක එපා කියන්නේ නෑ. ඒක වැරදි කියලා කියන්නේ. පුළුවන්ද කියලා බලන්න. එහෙමයි. එහෙම වෙන්නකොට ඔබට එන ගැටලුව මොකක්ද? ඒක උත්සාහ කරලා බලන්න. බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ සමාවෙලා මට තව එක ප්‍රශ්නයක් අහන්න පුළුවන්ද? අර චින්තන මහත්මයා අහපු ප්‍රශ්නෙට සම්බන්ධව. ඔව් අහන්න පුළුවන් මේ සත්‍යය පැහැදිලිවම. ඔව් ස්වාමීන් වහන්සේ මේ අර චින්තන මහත්මයාත් එක්ක ඒ සංවාදයේ මම ඒක ටිකක් තාම මට ඇහෙනවා මදි. ඔව් අර චින්තන මහත්මයාත් එක්ක කතා කරපු කතාවට සම්බන්ධයි ස්වාමීන් වහන්සේ. මේ දැන් දැන් අපිට අර මනසින් අර මෝඩ රංගනය අපිට හොඳට ඒක හොඳට බලවොත් තේරෙනවානේ. එන සිතිවිලි අර මෝඩකම නිසාම ඒ සිතිවිලි ඇත්ත කරගෙන ඒකේ තව කතා හදාගෙන ඒ කතාවල පදිංචි වෙවි ඒක රස විඳිනවා එක්ක දුක් විඳිනවා ආදී කතන්දර දිගටම තියෙනවා. ඒක සමහර වෙලාවකට මේ මෝඩකම තේරෙනවා. මෝඩකමේ දැන් ඔන්න ඉන්නවා කියලා තේරෙනවා. හැබැයි ඒක පවතින්නේ නෑ. ඒක පිහිටා හිටින්න නැතුව ආපහු අර පරණ මෝඩකමේම ඉන්නවා. ඉතින් පස්සේ අතීත කතාවක් ආයෙ මතක් කරගන්නවා. ඉතින් මේ මෝඩකම දැන් අන්න ආයෙ ඇවිල්ලා දැන් ආයෙ ගියා කියලා. හැබැයි ආයෙ ටික වෙලාවක් යනකොට ආයෙත් ඒකටම අහුවෙයි. ඉතින් මේක මේ පිහිටා හිටින මට්ටමකට එන්නේ මෙහෙමම හිතනකොටමද? අපි තෝරගන්න කියලා පිහිටා හිටින මට්ටමකට. ඉතින් අපි තෝරගන්න ඕනේ එකක් තියෙනවා. දැන් අපි මේ සැප දුක ලාභ අලාභ යසයච කියලා අපි මේ අටලෝ දහමක් ගැන කතා කරනවානේ. එතකොට මිනිස්සේ කෝකේ එක පැත්තක් බලාපොරොත්තු වෙනවා කියලා එකක්
කරන්න බෑ. ඒක යෙදෙන්නේ නැහැ. ඒක වෙන්නේ නැහැ. ඇත්තටම අපි මේ අටලෝ දහම හතරලෝ දහමකට අඩු කර ගැනීම නෙමෙයි කරන්නේ. අපි මේ අටලෝ දහම තෝරාගෙන පැහැදිලි කරගෙන. ඉතින් ඇත්තටම මේ අටලෝ දහම ඇති වෙන්නේ අපි අපේ මේ මනසේ තියෙන ප්‍රොජෙක්ෂන්ස් හරහා, දෘෂ්ටි හරහා. අපි මවා ගැනීම හරහා. එක පැත්තකට කතාවක් හදාගෙන දුක් වෙනවා, එක පැත්තකට කතාවක් හදාගෙන මේ සතුටු වෙනවා. ඉතින් දැන් ඔබ මගෙන් ඇහුවේ සතිය අසතිය කියන්නේ බොහොම සරලව. ඔව් එහෙමයි ස්වාමීන් හා එතකොට ඇත්තටම සතිය අසතිය කියන්නේ ඇත්තටම ඔය එකම කාසිය දෙපැත්තම තමයි. වෙලාවට සතියෙන් ඉන්නවා වගේ පේන වෙලාවට අසතියෙන් ඉන්නවා. පැහැදිලි. ඔව් හැබැයි අර මේ දැන් අසතිය කියන එක මම කිව්වේ අර මේ කියන්නේ මේ දැන් සතිය කියන වෙලාවේ සාමාන්‍ය ස්වභාවය කිව්වොත් අර ඒක දැන් ඔන්න මේ මනස හදාගත්තම එකක් දැන් මේ යන්නේ කියලා සිහිය කියන වචනේ පාවිච්චි කරොත් ඒකේ ඉන්න ඇත්තටම එතකොට ඒකේ ඉන්න වගේ දැනගත්තම අර දුක්ඛ සතුට කියන ඒකේ බොරුවක් තේරිලා එතකොට දුක්ඛ සතුට හෝ ඒ කියන එක අවබෝධ වෙනවා මේ හදාගන්න එකක් කියලා. හැබැයි දුක කියන එක හැදෙනවනේ අර අසතිය කියන එක එනකොට. එතකොට ඒ කියන්නේ අසතිය කියන එක ඍණ එකක්නේ. මම කියන්නේ අන්නේ ඍණ එකෙන් ගැලවිලා ඉන්න නම් සතිය ඔබ ඉස්සල්ලාම කරන්න ඕන එක තමයි අසතිය ඍණ එකක් කියලා ලේබල් කරන එක නවත්තන්න. ඒක වැරදි එකක්, ඒක නොතිබිය යුතු එකක් කියලා ලේබල් කරන එක නවත්තන්න. ඔබ අර දෙකම තෝරගන්නවා වගේ සතිය අසතිය කියන දෙකම ඔබ ඉස්සෙල්ලා තෝරගන්නවා. ඒ කියන්නේ මේ දෙක ඔබ පිළිගන්නවා. ඒ කියන්නේ එතන ඒ කියන්නේ වෙලාවකට සතිය එනවා, වෙලාවකට අසතියට එනවා බව ඔබ ඉස්සෙල්ලා පිළිගන්නවා. ඒක පිළිගැනීම තියෙනවා ඉස්සෙල්ලා. ඒක දෘෂ්ටිගත වෙන්න හොඳ නැහැ. නැත්තම් වෙන්නේ ඔබ සතිය කියන තැන දෘෂ්ටිගත වෙනවා. ඒ හරහා ඔබට දුක ආය දුකක් ඇති වෙනවා. ඉස්සෙල්ලා මේ ස්වභාවය ඔබ දෙපැත්ත තෝරගන්න. මේ දෙපැත්ත පිළිගන්නවා. මේ දෙපැත්තම වෙනවා කියන එක තෝරගන්න. ඒක පිළිගන්න. ඒක එකක් හොඳයි එකක් නරකයි කියලා ලේබල් කරන්න යනවා. ඊළඟට දෙවෙනි කතාව අර දැන් ඔක අපි වර්ධනය කරගන්නේ කොහොමද කියලා අහුවොත් ඒ වර්ධනය කරගන්න ඕනි කතා ටික තමයි දැන් මේ වෙන්නේ. ඒ කියන්නේ දැන් ඔබ මේ සාකච්ඡා කරනවා, ප්‍රශ්න අහනවා, පැහැදිලි කරගන්නවා. ඉතින් ඒකට උගාක්ම උපකාරී වෙන දේ තමයි ඇත්තටම කල්යාණ මිත්‍ර ඇසුර. කල්යාණ මිත්‍ර ඇසුර ඇතුලේ ඔබ සාකච්ඡාවක නිරන්තරේ වෙනවා නම් නිරන්තරයෙන්ම ඔබේ තියෙන මේ මෝඩකම් ටික පැහැදිලි වෙනවා නම් ඒ මෝඩකම් ටික පැහැදිලි වීම හරහා ඇත්තටම අසතිය කියන එක දුරු වෙන්න පටන් මේක හරියට දැන් මෙහෙම හිතන්නකෝ දැන් මම ඔබට උපමාවක් කියන්නම් හරිද උපමාවක් කියන්නේ හිතන්න දැන් ඔබ රැකියාව කරන ස්ථානයේ ඉන්නවා රැකියාව කරන ඔබ රැකියාව කරන ස්ථානයේ ඔබ සේවය කරන ස්ථානයේ ඔබ ඊතර පිරිසක් ඉන්නවා ඊතර වැඩ පිළිවෙලක් තියෙනවා එතන ඉන්නවා දැන් ඔබ ගෙදර ඉන්නවා ගෙදර ළමයි එක්ක ඉන්නවා ඊළඟ ඔය දෙකෙන්ම අයින් වෙලා ඔබ ඉන්නවා ආරණ්‍ය පරිසරයකට ඔබ යනවා දැන් මේ අවස්ථා තුනේදී ඔබගේ මනස ක්‍රියාත්මක වෙන ආකාරය වෙනස්ද නැද්ද? වෙනස් නේ. තමයි ඔබ රැකියාව කරන ස්ථානවල ඔබ මහා කලබලයි. ඉතින් ඒ කලබලයේ ඇත්තටම හේතුඵලය. ඒ පරිසරයට අනුකූලව ගොඩනැගිච්ච හේතුඵලයක් තමයි මේ කලබලය. හරි. සමහර ගෙදර ළමයි එක්ක ඉන්නකොට වෙන කලබලයක් තියෙනවා. සමහරට ඔබ ආරණ්‍ය පරිසරයකට හරි. එහෙම නැත්නම් අපි දුම් ස්වභාවික පරිසරයකට යනවා ඔබ. දියැලක් ළඟට හරි, දිය පාරක් ළඟට හරි. එහෙම නැත්නම් කවුරුත් නැති තැනක ගහක් යටට හරි ඔබ වෙලා නිදහසින් ඉඳිනවා. එතකොට අර කලබලේ නැහැ. කුරුල්ල ටිකක් පියාඹනවා දකිනවා, මේක සමබර ටිකක් පියාඹනවා දකින්න ඒකවල කලබලේ සංසිඳනවා. එතකොට අපි තෝරගන්න ඕනේ එකක් තියෙනවා මේ කලබලේ හරි. මේ සතිය හරි අසතිය හරි ඒකත් හේතුඵලයක් කියලා අපි දැනගන්නවා. ඉතින් අපි මේක දැනගත්තට පස්සේ අපි දක්ෂ වෙන්න ඕනේ. මේ දක්ෂතාවය කියන්නේ කුසලතාවය. එතකොට අපි දන්නවා අපි වෙන්නේ මේ ටිකෙන් අපි අහු වෙනවා.
මෙතනදී අපි කලබලයටපත් වෙනවා. මෙතනදී අපි එහෙම කලබලයටපත් වෙන්නේ නැහැ. ඉතින් ඔය කතාව අපි දකින්න ඕනේ. ඉතින් ඔය කතාව දැකලා අපි මුලින් කල්යාණ මිත්‍ර ඇසුරා මේ නිරන්තරයෙන්ම සාකච්ඡා කරලා අර මේ කතාව සම්පූර්ණයෙන්ම තෝරගත්තට පස්සේ පැහැදිලි කරගත්තට පස්සේ උඩ මිනිස්සු 1000ක් මැද්දේ ඉන්නවා. මිනිස්සු 1000ක් මැද්දේ ඉන්න ඔබ හුදකලා. පැහැදිලිද මම කියන්නේ? ඒ කියන්නේ මේ කතාව මුලින් පැහැදිලි කරගන්න ඕන. මුලින් ඔබ යම්කිසි ව්‍යායාමයක් උදන්නවා. ඒක සාකච්ඡා කරන්න ඕනේ, පැහැදිලි කරගන්න ඕනේ. තියෙන තමන්ගේ අර මෝඩකම් ටික එළියට ඇදලා ගන්න ඕනේ. දැන් මිනිස්සේ ඒ කියන්නේ මිනිස්සේ තමන්ට අසනීපයක් තියෙනවා කියලා පිළිගන්නවා. මේ පිළිගත්තු කෙනෙක් බෙහෙත් කරන්න පටන් ගන්නවා. ඒ පිළිය අරගෙන ඔව් වෛද්‍යවරු හොයාගෙන යනවා. එතකොට මේ ඔහුට ඇහෙනවා මේක තෝරගත්තු අය ඉන්නවා. මේක පැහැදිලි කරගත්තු අය ඉන්නවා. හිත නිදහස් කරගත්තු අය ඉන්නවා. දැන් මෙතනදී හොඳම මාර්ගය තියෙනවා මාර්ගඵල පිටිපස්ස යන්න එපා. එහෙම ගියොත් වෙන්නේ ආයි මේ තනතුරු ටිකක් පිටිපස්ස යනවා වගේම තමයි. නැත්නම් දැන් වෙනද රැකියාවක් කරනකොට ඒකේ ප්‍රොමෝෂන් බලාපොරොත්තු වෙන්නේ ගියා වගේ දැන් මෙතන ආයි ඒ වගේ වැඩ පිළිවෙලකට බහිනවා. අර තිබ්බට පීඩනේ මෙතනත් එහෙමම තියෙනවා. එහෙම නැත්නම් දැන් ඔබ විභාගයක් ගන්නකොට එක්සෑම් එකක් කරනකොට පාඩම් කරනවා ඒකට අවශ්‍ය වැඩ ටිකක් කරන්න ඉතින් ඒ වගේම ආයි මේ වැඩ ටිකක් කරනවා වගේ එකක් වෙනවා. මෙතන එහෙම වැඩ කිරීමක් මේක බොහොම නිදහසින් මේ පරිශ්‍රණය කරන්නේ. කියන ඕන කෙනෙක්ගේ අහන්න. ඒ කියන්නේ කියන ඕන කෙනෙක්ගේ මේ ලෝකෙ අවබෝධගෙන කියනවා නම් මොකක් හරි දෙයක් ඒ ඔක්කොම අහන්න. නිදහසේ අහන්න. කිසිම දෙයකට කොපි වෙන්න එපා, සීමා වෙන්න එපා. විවෘත වෙන්න. හැබැයි ඒ අහනකොට ඒ අහන කිසිම පුද්ගලයෙක්ගේ සරණ යන්නත් එපා. ඒ කිසිවක් අර අන්ධභක්ති බාර ගන්නත්. ඒ හැම දෙයක්ම විමසගෙන යනකොට අර මෝඩකම තියෙන එක අයින් වෙනවා. ඒ කියන්නේ අපි සතියෙන් ඉන්නවා කියන එක බලෙන් ඉන්න පුළුවන් එක නෙමෙයි. මම අර ඉස්සෙල්ලා අර කිව්ව සීලය ගැන කතා කරනකොට වඩා සීලයෙන් ඉන්නවා කියන එක බලෙන් කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක සීලය නෙමෙයි. ඒ වගේම සතියෙන් ඉන්නවා කියන එක බලෙන් කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක ඔබේ අවිද්‍යාව දුරු වෙන තරමට. මේ මෝඩකම අඳුන ගන්න තරමට, මුලාව අඳුන ගන්න තරමට සතිය ඒ ප්‍රමාණයට පිළිච්ච. හරි. ඉතින් ප්‍රමාණය අඩුවක් ඔබ තේරෙනවා නම් ඉතින් ආයෙ නැවත සාකච්ඡා කරලා නැවත පැහැදිලි කරගෙන ඒ නිරන්තර ක්‍රියාවලිය ඇතුළේ යනකොට ඔබ අද ඉන්නවට වඩා බොහෝ ඉස්සරහට යනවා. යනකොට ඉතින් ඒකෙදි කාට හරි ඉතින් මේක වේගෙන්ම කරගන්න ඕන නම් අර මං කලින් කියපු උපමාව තෝරගෙන ඉතින් කල්යාණ මිත්‍ර ඇසුර ලැබුණ වැඩි ඉන්නේ. මොකද දැන් ඔබට ලෙඩක් තියෙනවා නම් ඔබ ඉන්න ඕනේ ලෙඩුත් එක්ක නෙමෙයි ඔබ ඉන්න ඕනේ වෛද්‍යවරුත් එක්ක. එහෙම. පැහැදිලි මං කියමුද? ඔව්. පැහැදිලි ස්වාමීන් වහන්සේ. පැහැදිලි අහුවෙන වාර ගණන විතර අහුවෙනවාමයි. ඊට පස්සේ අහුවෙනවා. ඔව් ඉතින් ඒක දැන් බලහත්කාරයෙන් ඔබට සතියේ ඉන්න බෑනේ. ඒක ඔබේ ප්‍රඥාව වැඩිලා තියෙන ප්‍රමාණයට මේක වෙන්නේ. ඒක ඉස්සෙල්ලා දැනගෙන ඉන්න. ඒකේ හැබැයි අර ඒක ප්‍රතික්ෂේපයක් කරගන්න එපා. ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. ඒ කියන්නේ ඔබගේ දැන් අසතිය ඉන්න ඕනේ නැහැ කියලා දෘෂ්ටිගත වෙන්න එපා. ඒකට ලේබල් ගහන්න එපා. ඉස්සෙල්ලා මෙතනදී දැන් අපි ලෝකේ තියෙන හැම වැඩක්ම අපි කරන්නේ අතුක්තිකර මාර්ගය. ඒ කියන්නේ දැන් අපි මනුස්සෙක්ට අපිට ඔහුට යම්කිසි වැටුපක් ලැබෙනවා. ඒ වැටුපෙන් ඔහු අතුක්තිමයි. ඔහු මොකද කරන්නේ? ඒකෙන් ඊට වඩා ඉන්ක්‍රිමන්ට් එකක් බලාපොරොත්තු වෙනවා. ඒ වගේ මිනිස්සේ දැනුවත් භාවයට එනවා. අපි හිතමු උපාධියක් ගන්න. ඔහු ඒකෙන් අතෘප්තිමත්. ඔහු එතනින් තව එහාට එකක් බලාපොරොත්තු වෙනවා. ඒතකොට මිනිස්සෙක් ලැබිලා තියෙන හැම දෙයකින්ම අතෘප්තිමත්. ඒතකොට මේ ආධ්‍යාත්මික මාර්ගයේ ඔයගොල්ලෝ අතෘප්තිමත් වෙනවා. දැන් තමන්ගේ අවබෝධය පිළිබඳ අතෘප්තිමත්. තමන් යම් සතියකටපත් වෙලා ඉන්නවා. ඒ සතිය පිළිබඳ අතෘප්තිමත් වෙනවා. තව ඕනි. ඉතින් මේ තව ඕනි වෙන එකම තමයි සතිය. තමන් දැනට ඉන්න එක ගැන ඉස්සෙල්ලා තෘප්තිමත් වෙනවා. ඒ තෘප්තිමත් වෙනකොට තව මේක සෙටල් වෙනවා.
එහෙම නැතුව මේක තව ඕනේ තව අවබෝධයටපත් වෙන්න. තව සතියටපත් වෙන්න. අන්න ඒ තැනට ආවට පස්සේ මේක තෝරගන්න වෙන්නේ නැහැ පැහැදිලි කරගන්න වෙන්නේ. අනිත් එක මම ඔබට කියන්නේ මිනිස්සෙක් නිර්වාණයටපත් වෙන්නේ අසාමාන්‍ය පුද්ගලයෙක් වෙනවා නෙමෙයි. අසාමාන්‍ය අතිශය විශේෂ හැකියාවක් තියෙන අපි කියමු සර්ව සම්පූර්ණ භාවයටපත් වෙලා නෙමෙයි නිර්වාණයටපත්. මිනිස්සේ නිර්වාණයටපත් වෙන්නේ තමන්ගේ අතිශය සාමාන්‍ය ස්වභාවය පිළිඅරගෙන. එහෙමයි. පැහැදිලිද මම මේ කියන්න හදන කතාව? ඒ කියන කතාව ටිකක් ගැඹුරුයි. හැබැයි ඒ කතාව හරියට තෝරගන්න. අසාමාන්‍ය වෙන්න හදන එක තමයි මුළු ජීවිත කාලෙම කරේ. මිනිස්සේ තමන්ගේ මේ අසාමාන්‍ය වෙන්න හදන එකේ මෝඩකම තෝරලා තමන්ගේ සාමාන්‍ය ස්වභාවය තෝරගන්න. ඒකේ සාමාන්‍ය ස්වභාවය තෝරගෙන ඒ සාමාන්‍ය ස්වභාවය පිළිගන්න. අසාමාන්‍ය වෙන්න තියෙන උවමනාව නැතුව යනවා. ඉතින් අසාමාන්‍ය වෙන්න තියෙන උවමනාව නැති වෙලා අර සාමාන්‍ය බව පිළිගන්න තැනදී තමයි ඇත්තටම සාමාන්‍ය. එහෙමයි ස්වාමීන් වහන්සේ. තේරුණා. බොහොම ස්තුතියි කාලේ. ස්වාමීන් වහන්සේ ඔව්. මට ප්‍රශ්නයක් තියෙනවා පින් අනුමෝදන් කරන්න පුළුවන්ද තව අනිත් අයට කියන්නේ මළගිය ඥාතීන්ට හරි ඒ වගේ ඒකත් සිතුවිල්ලක් විතරයිනේ ඉතින් පින් කියන එකත් සිතුවිල්ලක් විතරයිනේ ඒක බැරි දෙයක් නේද කියලා මට හිතෙනවා. මෙහෙම එකක් තියෙනවා. දැන් ඔබ මොකක් හරි වැඩක් කරලා ඒක තව පිළිසකට කියනවා මම මේ වැඩේ කරයි කියලා. එතකොට මේ වැඩේ කරයි කියලා පිළිසකට කිව්වන් පස්සේ ඉතින් ඒක ආගෙන ඉන්න මිනිස්සයා සතුටටපත් වෙන්න පුළුවන්. ඉතින් අපි දැන් මේ පින කියන එකේ තව බොහොම සරල අර්ථය තමයි පින කියන්නේ පිනා යනවා. සතුටටපත් වෙනවා. ඉතින් එහෙම සතුටටපත් වෙන්න පුළුවන්. ඒ අතර දැන් කෙනෙකුගෙන් තව කෙනෙකුට ඉන්ෆ්ලුවන්ස් වෙන්න පුළුවන් නේද? ඇත්තම කිව්වොත් අපි මෙන්න මේ මම මේ කියන කතාව නිර්වාණය නෙමෙයි. හැබැයි අපි නිර්වාණයට මෙහා පැත්තට ඇවිල්ලා බැලුවොත් ඔබට පේනවා ඇති මේ ලෝකේ සියලු දේම එකිනෙකට සම්බන්ධ බව. ඒ කියන්නේ ඔබ කරන යම් ක්‍රියාවක්. ඒ කියන්නේ දැන් අපි මේකෙන් සාමාන්‍ය පාවිච්චි කරන කර්මඵල වාදයෙන් අපේ සාමාන්‍ය කතා කරන කර්මඵල වාදයෙන් කතා කරන්නේ. ඔබ කරන දේවල් ආය ඔබටම ඵල දෙනවා. වෙන කෙනෙක් කරන දේවල් වෙන කෙනෙකුට ඵල දෙනවා. හැබැයි දැන් ඔබ සාමාන්‍ය දිනදා ජීවිතේදී වෙන දේවල් දිහා පොඩ්ඩක් සීබුද්ධියෙන් බලන ඉතින් ඔබට තේරෙනවා ඔබ ගන්නා වූ යම් කිසි ක්‍රියාවක්. ඔබ කරන්නා වූ යම් කිසි දෙයක් ඒක සියල්ලටම බලපාන. ඔබ වටේ ඉන්න සියලු දෙනාටම බලපාන. ඔබගේ හැසිරීම සියලු දෙනාටම බලපාන. මුළු ලෝකෙටම මුළු විශ්වයටම බලපාන. පැහැදිලිද? ඒ වගේම තමයි තවත් කෙනෙක් කොහේ හරි ඉඳන් කරන වැඩක් ඒකත් ඔබට බලපාන. හරි එහෙමයි අන්දරේ මට දැන් මතක් වෙනවා ඔබ වහන්සේගේ එක දේශනාවක ඒ තත්ත්වයේ පෙන්වනවා. එතකොට ඔබට තේරෙනවා මේ දැන් මම මේ කියන කතාව නිර්වාණය නෙමෙයි. එතකොට ඔබට තේරෙනවා සියල්ලම හේතු කොටගෙන එකක් පවතිනවා. එකක් හේතු කොටගෙන සියල්ලම පවතිනවා. මේ ඔක්කොම එකිනෙකට සම්බන්ධයි. ඇත්තම කිව්වොත් අපි මේ ඔක්කොම එකම පද්ධතිය. එකම අර අපි වචනේ කිව්ව එකම මැට්‍රික්ස් එක. එකම ඇල්ගොරිතම් එකකින් දුවන එක. එකම ප්‍රෝග්‍රෑම් එක. මේක වෙන වෙනම පවතින පුද්ගලයෝ කියලා එහෙම જાතියක් නැහැ.
ඒකයි අර මම කියන එකේ තියෙන වරද. මම කියලා වෙන් කරගන්න දෙයක් නැහැ මෙතන. ඔව්. හැබැයි දැන් මම මේ කියපු කතාව දැන් බොහෝ දෙනෙක් ඉන්නවට තැනට වඩා හුඟක් හොඳයි. හැබැයි එතනින් එහා ඒකකුත් තියෙනවා ඉතින්. ඒ කියන්නේ දැන් ওই මට්ටම හරි තෝරගන්න එක ලොකු දෙයක්. මිනිස්සේ කොයි මට්ටම හරි තෝරගන්නකොට ඒ මිනිස්යාගේ තියෙන මමත්වයේ දුරු වෙන්න පටන්. නැත්නම් හිතනවා නෙමෙයි මමම කරනවා කියලා. ඉතින් අර සාමාන්‍ය හරි සම්ප්‍රදාය කර්මඵලවාදීට වඩා හුඟක් එහා ගිය කතාවක්. සාමාන්‍ය කර්මඵලවාදීට වෙන දේවල් පැහැදිලි කරගන්න බෑ, තෝරගන්න බෑ. දැන් ඔබ මේ කතාව දැක්කන් පස්සේ ඔබ වෙනම පුද්ගලයෙක් වෙනම පුද්ගලත්වයක් වෙනම ඒකත්වයක් ඔබ පනවන්නේ. එතකොට ඔබට තේරෙනවා ඔබ කරන යම්කිසි දෙයක් සියල්ලටම බලපාන. ඒ වගේම කොහේ හරි ඉන්න කෙනෙක් කරන කිසියම් දෙයක් ආයි ඔබට බලපාන. පැහැදිලි. එතකොට ඒකේ තියෙන සම්බන්ධතාවය මේ තියෙන සියලුම අන්තර් සම්බන්ධතාවය ඔබට පේන්න පටන් ගන්නවා. ඒක ඔබට දකින්න මේක සම්පූර්ණයෙන් එකම පද්ධතියක්. පැහැදිලි යම්. බොහොම ස්තුතියි. ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ මගේ ප්‍රශ්නය අතර ඉස්සෙල්ලා මහත්මයා අහපු ප්‍රශ්නයට සමානයි මම හිතන්නේ. ඔබ වහන්සේගේ ධර්මදේශන මම සෑහෙන කාලයක තිස්සේ ආගෙන යනවා. එතකොට මේ මට මම කියන දෘෂ්ටිගත වෙන කතාවත් එක්ක මේක තියෙන්නේ. මම දැන් හිතාගෙන ඉන්නකොට දැන් අපි යම් දෙයක් ගැන කල්පනා කරගෙන මම වත්තට යනකොට මේ මගේ වත්ත කියන දේ පිටව කල්පනා කිරීමට යම් මට්ටමකට මට හැකියාව දැන් තියෙනවා. නමුත් ඒක හැම වෙලෙම ඒ අනුසාරයෙන්ම හිතනකොට තමයි මට ඒක ගැන පිළිඹු වෙන්නේ. ඒ කියන්නේ ඒ සම්බන්ධයෙන් මට එතනින් එහාට හිතන්න පුළුවන්. නමුත් සාමාන්‍ය කටයුතු කරගෙන යනකොට ඒක නැවත අර පරණ තත්ත්වෙටම එනවා. ඉතින් මේක කොහොමද මේක තවදුරටත් මේක ඩෙවලොප් කරගන්නේ කියලා තමයි ඔබ වහන්සේගෙන් මේ මට දැනගන්න අවශ්‍යතාවය තියෙන්නේ. ඉතින් අර මම හැම වෙලාවෙම කියන විදිහට තමන්ගේ ලෙඩේ අඳුනා ගැනීම, තමන්ගේ රෝගය, තමන්ගේ මෝඩකම, තමන්ගේ වැරදීම අඳුනා ගැනීම තමයි ඔබගේ සුවපත් වීමේ ආරම්භය. හරිද? ඒකනම තමයි ආරම්භය වෙන්නේ. එතකොට ඉතින් ඒ ආරම්භය ඇතුලේ මම අර කලින් පැහැදිලි කරපු විදිහට ඊට පස්සේ ආරම්භය ඇතුලේදී ඔබ කියන්නේ ඔබගේ අතුලාන්තයේ තියෙන ප්‍රශ්න ටික බය නැති එළියට දාලා එක සාකච්ඡා කරලා ඔබට හිතෙන විදිය දැන් හැම වෙලාවෙම මිනිස්සේ හරි গুপ্তයි. গুপ্তයි කියන්නේ ඔහුගේ ඇතුලේ අතුලාන්තයේ තියෙන හැංගිච්ච මේ ඇජෙන්ඩාස් ගොඩක්. හැංගිච්ච කතන්දර ගොඩක්. ඒ කතන්දර ටික ඇතුලෙන් තමයි ඔහු ඉන්නේ. ඒක ඇතුලෙම කුමේවි තමයි මිනිස්සේ බය නැතුව විවෘත වෙනවා. තමන්ට දැනෙන දේවල් ටික තමන්ට තියෙන ප්‍රශ්න ටික බය නැතුව මේ සුදට අතහැරියා පස්සේ බය නැතුව එළියට ඇදලා දැම්මට පස්සේ එතනදී ලොකු විවෘත භාවයක්. එතකොට මෙච්චර දවසක් තමන් හිතන් හිටපු දේවල් වල වැරද්ද උන්ට පේන්න පටන් ගන්නවා. නැත්තම් එළියට ඇදලා දැම්මම කවුරු හරි ඒක වැරද්ද පේනවා. ඇතුලේ අතුලාන්තයේ තියෙනකම් ඒක වැරද්දක් පේන්නේ නැහැ. ඇතුලේ හංගගෙන ඉන්නකම් ඒක වැරද්දක් ඔබට පේන්නේ නැහැ, වෙන කෙනෙකුට පේන්නේ නැහැ. මොකද මේ ඒක හංගගෙන ඉන්න නිසා. හැබැයි අතුලාන්තයේ තියෙන සියල්ල ඔබ එළියට ඇදලා දාන්න. එහෙම එළියට ඇදලා දානකොට කවුරු හරි ඇඟිල්ල පොඩ්ඩක් මේක හරි ඇවිල්ලා අනගෙන යනවා. මේක ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් එතනදී තමයි අතරම පටන් ගන්න තියෙන්නේ. ඒ විවෘත වෙන එක.
ඔව් අහන්න මම. ඔව් මේ එතකොට අපි හඳුරන්නේ දැන් ඔය දැන් ඔය කියන විදිහට දැන්ට මම කියලා මේ තියෙන චින්තනය නැති කරගෙන ඉස්සරහට යන එක නේද අපි කරන්න ඕනේ. මට එතනින් එහාට මොකද කරන්න කියලා මම කියන චින්තනය නැති කරගන්න යන්න එපා. මම කියන චින්තනය මොකද්ද කියලා තෝරගන්න. පැහැදිලි කරගන්න. අර මං කිව්වා වගේ අපි ඇත්තටම මම කියන චින්තනයේ ඉන්නේ මේ අයිතිවාසිකම් ටික හරහා. අමාරු ඉස්සෙල්ලා විශ්ලේෂණය අපි සමහර දැන් ඔබට බිරිඳක් ඉන්නවා වෙන්න පුළුවන්. හරිද? දැන් ඔය බිරිඳ වෙන්න කලින් ඔබ නිදහස් පුද්ගලයෙක්. ඇයි තීරණය කරනවා ඔබත් එක්ක ජීවත් වෙන්න. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ ඒ ජීවිතයේ අයිතිය ඔබට ලැබෙනවා. එතනින් එහාට ඔබ මොකද කරන්නේ? ඔබ නීති ටිකක් දාලා රාමු ටිකක් ගහලා මේව කරන ඉර කරනවා. සමහරට ඇය ඔබත් එක්ක යම් කිසි කාලයක් ජීවිතේ ගත කරලා එක්තරා කාලයකදී ඔබ වෙන්නේ නැහැ. ඒ වගේම ඇයට වෙනම ජීවිතයක් තියෙනවා. වෙනම ලෝකයක් තියෙනවා. වෙනම ආශාවල් ටිකක් තියෙනවා. ඔබ බලන්නේ පුළුවන් තරම් මොකද ඔබේ කතාව ඇතුලේ මේක තියාගන්න. ඔබේ ඇජෙන්ඩා එක ඇතුලේ තියාගන්න. එතකොට ඇත්තටම තියෙන ආදරයක් නෙමෙයි එතන මෛත්‍රියක් නෙමෙයි තියෙන. එතන කරුණාවක් නෙමෙයි තියෙන. හරිද? එතන තියෙන අයිතිවාසිකම. එතකොට මේ මං වෙනුවෙන් තමයි මේ ලෝකේ ඔක්කොම මිනිස්සු මවලා තියෙන්නේ. මං වෙනුවෙන් තමයි මේ ලෝකේ තියන්නම තියෙන්නේ. කියලා මම කියන එක පෙරට දාලා මම වෙනුවෙන් තමයි මේ ඔක්කොම ටික තියෙන්නේ කියලා අන්න ගන්න මේ එකට. හද ඕක පැහැදිලි කරගත්තාන් පස්සේ ඔබ සෑහෙන නිදහස් වෙනවා. අර මං කලින් කිව්වා වගේ අර හරප්පට්ටියක් බලාගන්න ගොපල්ලෙක් නිදහස් නැහැ. අපිට පේනවා ගොපල්ල නිදහස් කියලා. ගොපල්ලට හැබැයි ගොපල්ල නිදහස් නැහැ. අර හරකට සැරිකට ගොපල්ලා කරදරයටපත් වෙනවා. දැන් හැබැයි අර ගොපල්ලා යාගේ ගොපළු කමෙන් අයින් වුණා. අරක්ට නිදහස දුන්නා. ඔව් නිදහස නැහැ කියන්නේ වහල්ලු පිරිසක් පාලනය කරන ස්වාමියාත් වහලෙක්. අර වහල්ලුගේ ස්වාමියා. වහලෙක්. ඉතින් අර වහලුගේ ස්වාමියා වහල්ලු නිදහස් කරා නම් ඒ ප්‍රමාණයටම අර ස්වාමියා නිදහස්. අන්න එතකොට තමයි අපි මේ මමත්වයේ කියන ලොකු මට්ටම දුරු කරගන්නේ. හරිද? ඊට පස්සේ දැන් අපි ඔතනින් එහාට ගිහලා අපි මේ චේතනාවලට අයිලා මේ සිතුවිලි වලට ඒවා පාලනය කරන්නේ. ඒවත් අල්ලගෙන ඒවටත් අයිතිවාසිකම් ගන්න. ඉතින් ඒ විදිහට තෝරගන්න. ඉතින් එතකොට ඉස්සෙල්ලා ඔබ මමත්වයේ අයින් කරන්න යන්න එපා. ඒක තෝරගන්න. ඒ තෝරගන්නකොට මේ මෝඩකම් ටික මේ කොක්කම් ටික තෝරගන්නකොට පැහැදිලි කරගන්නකොට අර සැබෑ මනුෂ්‍යත්වයේ කියන එක ඇතුළාන්තයෙන් වෙනවා. ඒ සැබෑ මනුෂ්‍යත්වයේ ඇතුළාන්තයෙන් එන්නේ මමත්වයේ කියන එක දුරුවේ වෙනවා. ඒ බොරුවේ හැංගිලා තියෙන බොරුව තෝරගන්න. තේරිලා. ඉතින් මේ ලෝකේ සියලු දෙනාම එකිනෙකට සම්බන්ධ වෙලා තියෙන විදිය ඔබ දැක්කම අර මං ඉස්සලාර නෝනට කිව්ව විදියට ඒ සම්බන්ධ වෙලා තියෙන විදිය දැක්කම හැම දෙයකින්ම හැම දෙයකටම බලපෑම් වෙන විදිය දැක්කම ඒකට ඔබට තේරෙනවා ඔබත් මේක නිකන් කල්ලු වෙලා යන එක දෙයක් විතරයි කියලා. මේක මොකක්ද ඔබේ ඇති ලොකු විශේෂත්වයක් නැහැ කියලා. ඉතින් ඔය විදියට මේක අර මම කියන එක ફોકસ කරලා ඕක අයින් කරන්න ඕනි කියලා ඒක ફોકસ කරාට වැඩක් වෙන්නේ නැහැ. අර සියල්ල තෝරගන්න පැහැදිලි කරගන්න. ඒ අදහස් තෝරගන්න. එතකොට ක්‍රමානුකූලව මේක දුරු වෙනවා. නැත්තම් මම මමත්වයේ දුරු කරනවා කියලා දෘෂ්ටිගත වෙලා මමත්වයේ නැති කරනවා කියලා භාවනා කර හිටියයි කියලා මුකුත් වෙන්නේ නැහැ. මමත්වයෙන් තොරව ඉන්නවා කියලා ඉන්න හැදුවට මොකුත් වෙන්නේ නැහැ. ඒක ප්‍රඥාවෙන් එන්න ඕන. ප්‍රඥාව ආවට පස්සේ ඒ ප්‍රඥාවෙන් නිදහස් වෙන ටික නිදහස් වෙනවා. ඔබ ફોકસ කරන්න ඕනේ ප්‍රඥාවට මිසක් අනිත් කිසිවකට නෙමෙයි. කිරීම හෝ නොකර සිටීම වල නෙමෙයි. පැහැදිලි අපේ හඳුන්නේ. ගොඩක් පිං. ස්වාමීන් එතන අර ස්වාමීන් වහන්සේ කියපු මේ උපමාවේ දෙපැත්තක් තියෙනවානේ දැන් කාව හරි කියන්නේ කන්ට්‍රෝල් කරන එකයි කන්ට්‍රෝල් වෙන එකයි දෙකම එකක් නේද ස්වාමීන් වහන්සේ අතරම බැලුවොත් එහෙම දෙපැත්තෙම ඉන්න එක
ඔය ඉතින් මේ කියන්නේ අපි දැන් මිනිස්සේ කන්ට්‍රෝල් වෙන්නේ යම් කිසි දෙයක් මේ බලාපොරොත්තු වෙන නිසා. පැහැදිලිද මම මේ කියන්න හදන දේ? ඔව් ඒක තමයි සමහර මම හිත දැන් සාමාන්‍ය කියපු මිනිස්සෙක් මේ ලෝකේ බයම දේ තමයි නිදහස. අපි හිතමු අවුරුදු 30ක් තිස්සේ වහල් භාවයේ හිටපු වහලෙක් අවුරුදු 30ක් තිස්සේ වහල් භාවයේ හිටපු වහලෙක් අපි මොකද කරන්නේ? අපි ඒ වහලට කියනවා අද ඉඳන් ඔබ නිදහස් කියලා. එතකොට ඒ වහල මොකද කියන්නේ? බය වෙනවද නැද්ද? බය වෙනවා. ඊට පස්සේ බලන්න මම දැන් කොහෙද යන්නේ? මම නැති වේද? මට කන්න නැති වේද? බොන්න නැති වේද? මම මොකද කරන්නේ? මට ඒකවල මේක කරන්නේ මොනවාද? මට වැඩ නැති වේද? තේරුණාද මම මේ කියන්නේ? ඉතින් ඒ වගේ තමයි දැන් ඔබ මේ බාර පාලනේ එක පැත්තකින් ඔබ එක පැත්තකින් මේ අනිත් පැත්තට ඔබ මේ විදිහට පාලනේ වී සිටින්නත් කැමතියි. ඔබට හැම වෙලාවෙම ජීවිතේ ඕන ඉන්ස්ට්‍රක්ෂන් ටිකක්. ඔබට හිතන විදිය කවුරු හරි ඇවිල්ලා කියනවා. ඔබ අදින්න ඕන විදිය කවුරු හරි ඇවිල්ලා කියනවා. ඔබ කතා කරන්න ඕන විදිය කවුරු හරි ඇවිල්ලා කියනවා. ඔබේ ජීවිතේට ඇත්තටම මේ මායාව ඇතුලේ ඔබගේ ජීවිතේත් ඔබ මේ සමාජය විසින් පාලනය කරන රූකඩයක් බවට පත් වෙලා තමයි ඉන්නේ. ඒකයි මම කිව්වේ අර ඉස්සෙල්ලා කිව්වේ පාලනය කිරීම ඇතුළේම ආයි පාලනය වීමකුත් තියෙනවා කියලා. සමාජයතන දැන් කෙනු දැන් ඒ වහලට ඒක කියන්නේ උපමාවේ හැටියට ගියොත් එහෙම දැන් එතනින් ඒකට නිදහස් වෙන්න ඕනේ කියලා හිතුවොත් එහෙම දැන් එතනේ කියන්නේ අර කල්ලාන් මිත්‍ර සේවය කියන එක එතන ආපහු බලපානවානේ. මොකද ඒ සර්කම්ස්ටැන්ස් එකේ ඉන්නවා නම් හැමතිස්සෙම එතකොට එතන ප්‍රශ්නයක් වෙනවානේ. මේ නිඳ ඇතුලේ ඉන්න ලින්ගෙන් බට තමයි නිඳගෙන ඉන්න මම පේන්නේ. දැන් මම බොහොම සරලව ඔබට කියන්නේ. දැන් මේ අධ්‍යාපන සිස්ටම් එක මේ ලෝකේ තියෙන এডুকেෂන් සිස්ටම් එක හරි මේක තියෙන හැම එකකදීම හරහා ඒ කියන්නේ දැන් අපි ක්‍රමානුකූල ස්ටෑන්ඩඩ් අධ්‍යාපන සිස්ටම් එකක් තියෙන්නේ. ඒ හරහා ඔක්කොගෙම මේ මිනිස්සු එක ස්ටෑන්ඩඩ් එකකට ඔවුන්ගේ හිතන පතන විදිය වෙනස් කරනවා. ඇත්තටම මුලින් වහල්කම තිබ්බ බලහත්කාරය. මාංචු දාලා ආහාර දීලා එහෙම තමයි වහල් භාවය. දැන් හැබැයි වහල් භාවයේ තියෙන එහෙම නෙමෙයි. ඒ වහල් භාවයට මාංචු දාන්නෙත් නැහැ. පහර දෙන්නෙත් නැහැ මුකුත් නැහැ. ඒකට අපි පාවිච්චි කරනවා අපේ ලස්සන වැඩපිළිවෙලක්. අපි ඒකට තමයි এডুকেෂන් සිස්ටම් එක කියන්නේ. ඒක හරහා මොකද කරන්නේ? ඔබ පොඩි දරුවා බ්‍රේන් වොෂ් කරලා යම් කිසි ස්ටෑන්ඩඩ් එකකට ගන්නවා. එක හැඩයකට ගන්නවා. අර නිර්මාණශීලීත්වයේ ඔක්කොම මරලා දානවා. මේක ඇතුලේ නිර්මාණ දැන් ඔබ හිතයි මේක ඇතුලේ ක්‍රියේටිවිටි නිර්මාණශීලීත්වය තියෙනවා කියන්නේ. හැබැයි මේ නිර්මාණශීලීත්වයත් ඒගොල්ලෝ ස්ටෑන්ඩඩයිස් කරනවා. මේ සිස්ටම් එක ඇතුලේ. ඉතින් ඒ විදිහට යම් කිසි හැඩයක් හදලා ඒ හැඩය ඇතුලේ ආයි මේ සිස්ටම් එක ඇතුලේ අවුරුදු 20ක් 30ක් 40ක් 50ක් ප්‍රශ්න නොකර ආයි වහලෙක් විදියට එක තැන කැරකෙන වහලෙක් බවට පත් කරනවා. ඔහුට ඒකෙන් ගැලවීමක් පේන්නේ නැහැ. ඔහුට ඒ ගැලවීම පේන්නේ ඒක ඇතුලේම. සමාජයතන දැන් අර මේ මෙහෙම පැත්තකුත් බලන්න පුළුවන් නේ. දැන් අර ඉස්සෙල්ලා එක්කෙනා කතා කරපු එක ගැන බැලුවොත් එහෙම දැන් මානව සම්බන්ධතාව වලදී බැලුවොත් දැන් කන්ට්‍රෝල් වෙනවා කියලා හිතමු. එතන ඉතින් කන්ට්‍රෝල් වීමෙන් ගැලවීමට යන එකද එතන මමත්වයක් වෙන්න පුළුවන් නේද ස්වාමීන්? ඔව් ඉතින් එක පැත්තකින් ඔබට එහෙම කියන්න පුළුවන්. දැන් මෙන්න මෙහෙම හිතන්නකෝ. දැන් මෙන්න මෙහෙම ගමුකෝ. දැන් ගැලවෙන්න හදනවායි කියන එකට වඩා එහා කියනවා. ඒ කියන්නේ
ගැලවෙන්න ඒ කියන්නේ දැන් මෙහෙම හිතන්නකෝ දැන් මම උපමාවකින් මම ඔබට කියනවා හරිද දැන් ඔබ ඉන්නවා නිවසක එතකොට දැන් ඔබ නිවසක ඉන්නවා ඔබේ වටේ ඔබ අඳුරන පිරිසක් ඉන්නවා ඒ පිරිසත් එක්ක ඔබ ඉන්නවා දැන් මේ පිරිසත් එක්ක ඔබ ඉන්නකොට දැන් ඒකෙන් එළියට එන්න ඔබට බෑනේ අමාරුයිනේ ඔව් එතන ඉතින් එක සර්කම්ස්ටැන්ස් එක එතන ඒක ඒ වෙලාවට හැදිලා තියෙන්නේ නේ ඔව් ඒ එළියට එන්න බෑනේ හරිද දැන් හිතන්න ඔබ උතන කවුරුහරි පැහැර ගන්න හරිද මේ උපමාවෙන් කියන කතාව දුර ඔබ උතනින් පැහැර අරගෙන ඔබ වෙන නිවසකට දානවා වෙන ප්‍රදේශයකට අරන් ගිහලා වෙන නිවසකට දානවා වෙන පිරිසක් ඉන්න නිවසකට දානවා හරිද ලැබෙන දැන් ඒ වෙන නිවසකට දැම්මට පස්සේ එතනින් අයින් වෙලා එන්න ඕනි ඒ කියන්නේ ඔතනින් අයින් වෙලා එන්න බැරි කමක් වගේ එකක් හැදෙනවා නෑ එතකොට එතන තේරුණානේ එහෙම එකක් වෙන්නේ නෑනේ එතනින් අයින් වෙලා එන්න ඔව් එහෙම වෙන්න පුළුවන් පැහැදිලිනේ මං කියන්නේ දැන් ඕක තව මෙන්න මෙහෙම හිතන්නකෝ තව උපමාවකින් මම ඕක පැහැදිලි කරන්නම්කෝ ඔයා අර මං ඉස්සෙල්ලා අර පොඩි ළමයාගේ උපමාව ගන්නකො පොඩි ළමයාට කියනවා බෝනික්කව අතහැරපී කියලා පුළුවන්ද පොඩි එකාට අතහැරියත් අකමැත්තෙන් අතහරින්න හරිද ඔව් දැන් ඒ ළමයා වැඩි වියටපත් වෙනවා වැඩි වියටපත් වුණාන් පස්සේ එයාට බෝනික්ක අතහරින්න කියලා කියන්න ඕනේ කියන්න ඕනේ නැහැ ඒ වෙලාවට ඒක කියන්නේ අර ඔව් ඒ කියන්නේ ඔක කියන කතාව හරි කවුරු හරි කෙනෙක් බලහත්කාරයෙන් අතහරින්න යනවනම් ඔහු තේරිලා නැහැ ඔහුට වැටහිලා නැහැ නේද සෝමාස එතන සෝමාස යත උපමාවෙම දැන් කිමු පොඩි ළමයාට තේරිලා තියෙන්නේ කියලා බෝනික්කව අතරින්න ඕනේ කියලා හැබැයි දැන් තාත්තා කියනවා බෝනික්කව අල්ලන් ඉන්න කියලා එතකොට ඒ අතහරින්න කියලා තේරුණාට පස්සේ අතාරින්න කියලා දෙයක් තියෙනවද? ඉතුරු එතන ඒ උපමාවෙම දැන් තාත්තා කියව බෝන් තියාගෙන ඉන්න කියලා එතකොට උපමාවේ පදිංචි නොවේ කාරණාව උතුරගෙන නෑ මට තේරෙනවා සම්මාංශේ ඒ කියන එක එතන ඒ දැන් එකම පොඩ්ඩක් අනිත් පැත්තට ගත්තොත් එහෙම දැන් පොඩි දරුවාට දැන් බෝනිකව ඕනේ නෑ හැබැයි දැන් තාත්තා කියනවනේ බෝනිකව අල්ලන් ඉන්න කියලා එතකොට එතනත් ගැටීමක් ඉන්නව නේද අනිත් පැත්තට ඔව් ඔව් දැන් මං හිතන්නේ අර ඉස්සල්ලා කියපු එක්කෙනාගේ උපමාව ගියොත් එහෙම දැන් සාමාන්‍යයෙන් තව කෙනෙක් එක්ක දැන් තමන් ප්‍රශ්නයක් නැතුව ඉන්නවා කියන එක වෙනම දෙයක්. දැන් සාමාන්‍යයෙන් කාව හරි දැන් කන්ට්‍රෝල් කරන්න යනවා නම් කන්ට්‍රෝල් වෙන මනුස්සයාටත් ඒක දෙකම එකක් නේද සෝමහස? ඒකයි මට තියෙන ප්‍රශ්නේ. දැන් කියමු කන්ට්‍රෝල් කරනවා කියන එකෙන් බැහැර වෙන එකක්. දැන් තව අනිත් පැත්තෙන් බැලුවොත් දැන් කන්ට්‍රෝල් වෙනවා කියලා එකකින් යන්න එළියට යන එකද එතන එතකොට ප්‍රශ්නයක් හැබැයි දැන් එතන මගේ තියෙන ප්‍රශ්නේ සෝමහසකින් ඇහුවේ දැන් ඒ වගේ වෙලාවකදී දැන් කල්යාණ මිත්‍ර සේවය කියලා හරි ඒ සර්කම්ස්ටැන්ස් එකෙන් අයින් වෙනවා නම් එතකොට ඒ අයින් වෙන එකත් එතකොටත් ඒකත් තවත් ෆ්‍රේම් එකක් නේද සෝමහස? නෑ මෙහෙමයි. දැන් ඕකම අපි ඔය ප්‍රශ්න අපි හැම එකක් තෝරගන්න. හරිද? අපි අවිද්‍යාවට සාපේක්ෂව සියල්ලම පවතින එක පැත්තකින්. ඒක පැත්තකින් බැලුවාම සියලුම කතා ටික පවතින. තව පැත්තකින් බැලුවාම ඒක එහෙම නෙමෙයි. හරිද? ඉතින් දැන් ඔබ ඉන්න තැන අනුව තමයි මේ කතාව තේරෙන්නේ. මේ තව කෙනෙක් ගැන කතා කරන්න එපා. ඔබ ගැනම කතා කරන්න. හරිද? එතකොට ඔබ ඉන්න තැන අනුව ගැන තමයි එන්නේ. දැන් ඔබ ඉන්න තැන අනුව ඔබට දැනෙන එකක් තියෙනවා. ඒ දැනෙන එක ඇතුලේ ඔබ දැන් මොකක් හරි එකක් කරන්න හරි නොකර හරි ඉන්න වෙන්නේ බලහත්කාරයෙන් නම් ලොකු ආයාසයක් යොදලා ලොකු එෆර්ට් එකක් යොදලා එතකොට එතන ප්‍රශ්නයක් තියෙනවා. එතකොට ඒ එෆර්ට් එක යොදන්නම වෙන්නේ ඒ බලහත්කාරය යොදන්නම වෙන්නේ එතන තියෙන අර නොදැනුවත්කම නිසාමනේ. හරිද?
එතකොට ඒක තමයි තෝරගන්න ඕනේ. එතකොට තමන්ගේ ඒ බලහත්කාරයෙන් ඒ දේ කරන්න යන්න එපා. ඒක වැඩක් කියන්නේ. ඒ බලහත්කාරයෙන් ඒක කරන්න වෙන්නේ ඔබේ ඒක හරියට රෝග ලක්ෂණය වගේ තමයි. ඒකේ රෝග මූලය නෙමෙයි. ඒක ඔබ හරියට තමයි කතාව පැහැදිලි තෝරගෙන ඉන්නේ. හැබැයි ඒකෙන් ඔබට කතාව පෙන්නනවා. ඒ කියන්නේ එතන ඔබ යොදන්නේ ආයාසය. ඒ කතාව තියෙනවා. ඉතින් වෙන කෙනෙක් ගැන කතා කරනකොට තමන්ගේ ජීවිතේට මේක දාලා බලන්න. අපි වෙන කෙනෙක් එක්ක කතා කරනකොටම එක්තරා විදිහකට ඒක හයිපොතෙටිකල්ම තමයි කතා කරන්නේ. ඔව් එහෙමයි තමන්ගේ ජීවිතයට අරගෙන තමන්ගේ ජීවිතයේ උපමාව කරගෙන දැන් අපිට බොහොම කරන්න පුළුවන් දේ තමයි අපිට හැම වෙලාවෙම වෙන කෙනෙක්ගේ පැත්තේවත් පේනවා. ඒ තමන්ගේ පැත්තේව පේන්නේ නැහැ. ඉතින් තමන්ගේ ජීවිතේ පැත්තට අරගෙන තමන්ගේ ජීවිතයෙන් තමන්ට තේරෙනවානේ. ඒක ඔබ අපිත් එක්ක ෂෙයා කරගන්න අවශ්‍යම නැහැ. ඒක ඔබටම ගුරුවරයා වෙලා බලන්න පුළුවන් නේ. මොකක්ද මේතන තියෙන තමන්ගේ පැත්තේ තියෙන කතාව. ඒකෝ තමන්ගේ පැත්තේ තියෙන කතාව ඇතුලේ ආයාසයෙන් අතහරින්න ඕ ආයාසයෙන් අල්ලගෙන ඉන්න ඕනේ කියන දෙකේ යම්කිසි ආයාසයක් තියෙනවා නම් එපර්ට් එකක් තියෙනවා නම් ඒ ඇයි කියලා බැලුවා නම් හරි. බොහොම සරල මට්ටමේ සංකීර්ණ දාර්ශනික ප්‍රශ්නයක් විසඳනවා වගේ ඔබ විසඳන්නේ යන්නේ නැහැ. අයිතේකන සාමන්ත තෙරුවන් අනිදාඳුර අපිට වෙලාව හරි නේද? ඔවගේ සඟ හැබැයි ප්‍රශ්න තියෙනවා නම් ගැටලුවක් නැහැ මේ කතා කරන්න පුළුවන්. හොඳයි තව ගැටලු තියෙනවා මේ වෙලාව තියෙනවා නම් මේ මට ප්‍රශ්න නැහැ අපි කොහොමද ඊළඟට සබ්බස සූත්‍රයත් එක්ක සාකච්ඡාව යන්නේ වෙලාව ඇති එකට. වංගි සාමුදුරන් මේ ප්‍රශ්න තියෙනවනේ එහෙම නැත්නම් නැවත මේ වංගි සාමුදුරන්ට වෙලාව තව වැඩක් තියෙනවා ගැටලුවක් ප්‍රශ්න එක ප්‍රශ්නයක් මට අහන්න අවසරද? මේ අපේ අඳුරනේ අපේ ඔබ වහන්සේ කිව්වා වගේ අපි එක සිස්ටම් එකකට දැන් මේ ලෞකික ජීවිතේ ඇවිල්ලා වැටලා තියෙන්නේ. අර වහල් බව ඉස්සෙල්ලා වහල් බවක් ගැන කතා කරා. ඒක නෙවෙයි දැන් තියෙන්නේ. දැන් අපි යම් සිස්ටම් එකකට දාලා තියෙන්නේ මේ සමාජයේ විසින්න. ඉතින් මේ සිස්ටම් එකේ අපි ඒක අපි දැතිරෝධය කර දැත්තක් වගේ දවසක් ඔබ වහන්සේගේ ධර්ම දේශනාව කතා කරා. ඒක දැත්තක් වෙලා ඉන්නේ මේ ලොකු යන්ත්‍රයක. ඉතින් මේ දැතිරෝධි දැත්තත් සමග අපි වටේට කැරකෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් අපි දැන් මේ ලෞකික ජීවිතේ අපිට මේ දැත්තේ වශයෙන් කැරකීමේ අවශ්‍යතාවයකුත් තියෙනවා. මොකද අපිට මුදල් අවශ්‍යයි. මේ දරුවෝ පවුල් රැක ගැනීමේ අවස්ථාවේ තියෙනවා. ඒතර මේ සමගම මේ කාර්යය අපි යෙදිලා අපිට මෙතනින්ම ගොඩ එන්න පුළුවන්ද නැත්නම් අපි මේ දැත්ත මේ දැතිරෝධයෙන් අයින් වෙන්න ඕනේද? ඉස්ලාම ඔබ තෝරගන්න ඕනේ එකක් තමයි ඔබ කරන ක්‍රියා නැවැත්තුවයි කියලා ඒක තේරෙන්නේ නැහැ හිම. ඔබ කරන ක්‍රියා නැවැත්තුවයි කියලා. ඔබ දැන් මොනාරි කරන ක්‍රියා නැවැත්තුවයි කියලා. මේක තේරෙන්නේ නැහැ. ඉස්සෙල්ලා ඔබ කරන්න ඕනේ මම කියන්නේ මේ ක්‍රියා ඔබ කරන ක්‍රියා නවත්තන්න කියන එක නෙමෙයි මම කියන්නේ. ඉස්සෙල්ලා මේක කතාව තෝරගන්න පැහැදිලි කරගන්න. මේ මොකද්ද මේ අපි දැන් මේ ලෝකයේ විදිහට අත්දැකීම්. ඒක විදිහට এডুকেෂන් සිස්ටම් එක කරා බ්‍රේන් වොෂ් වෙනවා. මීඩියා හරහා බ්‍රේන් වොෂ් වෙනවා. ඉතින් එක ඒවා හරහා බ්‍රේන් වොෂ් වෙලා හරහා ඇතිවෙච්ච අවශ්‍යතා ටිකට තමයි ඒ හරහා ඇතිවෙච්ච ප්‍රශ්න ටිකට තමයි ඔබ විසඳුම්. ඉතින් ඉතල මේක තෝරගන්න පැහැදිලි කරගන්න. ඉතින් එහෙම නැතුව බලහත්කාරයෙන් ඔබ කරන ක්‍රියා නවත්තන්න යන්න එපා. ඒක තේරුමක් නැති නේද? අවබෝධයක තෝරගන්න ඕනේ. ඉතින් ඔබ දැනට කරන කිසිම ක්‍රියාවක් නවත්තන්න කියලා මම කියන්නේ නැහැ. හරිද? මොකද ඒ සියලු ක්‍රියාවන් කරන්නේ දැන් ඒකට ඔබට ජස්ටිෆිකේෂන්ස් තියෙන නිසානේ. මම කියන්නේ ඒ ඔක්කොම ඒව බලන්න ඒ අධ්‍යයනය කරන ගමන් ඒ විමසන ගමන් ඉන්න. ඉතින් ඔබට ඒ නොගැලපෙන ක්‍රියාවක් තියෙනවා නම් ඔබට ඒක අතහරින්න දෙයක් නැහැ. ඉතින් අතහැරිලා යන්න. ඒක නැවතිලා යන්න. නවත්තන්න හදන්න එපා. දැන් ඔබ ඔය කරන ක්‍රියාවක් මගේ වගේ මම හැම වෙලාවෙම කියන දෙයක් තමයි මේ සූත්‍ර තියෙන්නේ මේ ධර්මයේ තියෙන පොත්වල නෙමෙයි ඔබේ ජීවිතේ.
ඔබේ ජීවිතය ඇතුලේ ඔබ රැකියාව කරනකොට වෙන දේවල් ටික පෞලිය එක්ක ඉන්නකොට වෙන දේවල් ටික ඔබට සතුට දුක කෝපය තණ්හාව ඊර්ෂ්‍යාව මේ හැම එකම දැනෙන එක හැම එකක්ම ඔබට ගුරුවරයෙක්. පැහැදිලි. ඉතින් මේ බලහත්කාරයෙන් දේවල් අත්හරින්නව නවත්තන්න කියලා කියන්නේ. ඒ හැම එකක්ම පැහැදිලි කරගන්න තෝරගන්න. ඒක ඇතුළාන්තයේ මොකද්ද කතාව කියලා අපි තෝරගන්න. ඒ තෝරා ගැනීම තුලදී ඔබට ඊළඟට කරන්න හෝ අතහරින්න ඕනි කියන දේ බලෙන් කරන්න ඕන එකක් නෙමෙයි. ඒ අවබෝධය සමග වෙන දෙයක්. හරි අපි හඳුන්නේ තීරුණා. අවිනවස ඔව්. මම දවසක් කෝල් කරා මේ දවල් 11ට හාමුදුරුවෝ මට ගන්න කියලා කිව්වා. නමුත් ඒ ප්‍රශ්නේ රාදවල මම පොඩ්ඩක් කතා කරන්න මේ අවස්ථාවේ අවසරයි නේ විනාඩියක් කතා කරන්න. ඔව්. අපි එන තා පොඩි වෙලාවක කතා කරලා අපි මේ ප්‍රශ්නේ ගැන අද සාකච්ඡාව අපි අවසන් කරමු. හොඳයි. මම සාමිනවංශ දැන් මම හිතන්නේ අවුරුද්දක් තිස්සේ ඔබ වහන්සේගේ මේ ධර්ම සාකච්ඡා හොඳට සවන් දෙනවා. එහෙම ඔය ඉන්න අතරේ මේ මෑතකදී ළඟක් වෙනකොට මම ඉතින් මේ කරුණු මගේ කට්ටියට කියලා දෙනවා. ගෙදර කට්ටියට එහෙම මම දරු 3 දෙනෙක් ඉන්නවා. විරුද්ධත් එක්කම ඉන්න අතරේ මේ ළඟදී මට හිතුණා වාහගෙන එනකොට මට ඇත්තටම මේ ධර්ම සාකච්ඡාවලදී ඇත්තටම ප්‍රශ්නයක් තිබුණේ හාමුදුරන්ගේ කතා කරන්න හාමුදුරත් එක්ක කියන්න. ඒ කියන්නේ මේ වගේ දැන් එක එකන අහන ධර්ම සාකච්ඡා ඒවත් මගේ විදියට මට දැනුනේ ගොඩක්ම. මේ ළඟදී මට හිතුණා හාමුදුරන්ට කෝල් කරේ මම මේ මට අර කියන්නේ ආරණගත වෙන්න ඒ වගේ මට හිතුණා. මහාන වෙන්න හිතුණා. ඉතින් ඊට පස්සේ ඒක කියා හිතුණාට පස්සේ මම දැන් හිතේ තියාගෙන ඉන්න බැරි නිසා මම වයිෆ්ටත් කිව්වහම යා කිව්වේ එයා ඉතින් අර තවත් යාළුවන්ට කිව්වා ඒක. ඒ කියන්නේ එතකොට ඒකට මම ඒ අවස්ථාවට ඒ කරුණු දැක්කුවා මම මෙහෙමයි කියන එක ඔබ වහන්සේ විස්තර කරලා දෙන අනුව. ඊට පස්සේ ඔහොම ඉන්නකොට දෙතුන් දෙනෙකුට කියලා ඊට පස්සේ අපේ ලොකු දුවගෙන් ඇහුවාම කිව්වේ මේ මහානම එන්නම ඕනේ කියන එක. එහෙම කිව්වා. දැන් ඊට පස්සේ දැන් ඔහොම ඉන්නකොට තමයි මම හාමුදුරන්ට කෝල් කරේ. නමුත් එදා හාමුදුරන්ට කතා කරන්න බැරුණා. පස්සේ දැන් පස්සේ කතා කරන්න බැරුණා. නමුත් මමත් එක්ක හිතෙත් එක්ක මම සාකච්ඡා කර හිටියා මම තනියම මාත් එක්කම. දැන් වැඩ කරගෙන යනවා නිදහසේ. හැබැයි අර ඒ වුණාට අර මුලින් තිබිච්ච අදහස් එහෙම කියන්නේ මම බණ අහගෙන ඉඳලා යම් කිසි අදහසක් හරි තේරුමක් හරි තිබිච්ච දේවල් දැන් මගේ ඒවා බැහැර වෙලා මම සාමාන්‍ය විදිහට දැන් වැඩ කරගෙන යනවා සාමාන්‍යයෙන් කියලා මට හිතෙනවා දැන් ඒ විදිහට. දැන් අර ඒ තිබිච්ච උමනාව පොඩ්ඩක් බැහැර වුණා කියලා හිතෙනවා. ඉතින් දැන් ඔබට එක වෙලාවකදී හිතනවා මේ සියල්ල අතහැරලා දාලා යන්න ඕනි කියලා ඔබට එක වෙලාවකදී සිතුවිල්ලක් පහළ වුණා. ඊළඟට සිතුවිල්ලක් පහළ වුණා නෑ එහෙම දාලා යන්න බෑ දාලා යන්න අවශ්‍ය නෑ කියලා ඔබට දෙවෙනි අතාවේ සිතුවිල්ලක් පහළ වුණා. පළවෙනි වතාවේ ඔබට ඒ සිතුවිල්ල පහළ වෙනකොට ඔබට හිතුණා ඒ සිතුවිල්ල හරි කියලා. දෙවෙනි වතාවට දැන් ඔබට දැන් පහළ වෙලා තියෙන සිතුවිල්ල ඔබට දැන් මේ වෙලාවේ ඔබට හිතෙනවා ඒ සිතුවිල්ල හරි කියලා. හරි කියලාම හිතෙන්නේ නෑ. දෙක ඉතින් අපි තෝරගන්න ඕනේ අපිට ඒ වෙලාවේ පහළ වෙන සිතුවිල්ල අපිට හිතෙනවා හරි කියලා. අපිට තව වෙලාවකදී ඒ පහළ වෙච්ච සිතුවිල්ල හරි කියලා හිතෙන්නේ නැහැ. අපිට ඒක වැරදි කියලා හිතනවා. ඊළඟට පහළ වෙන සිතුවිල්ල හරි කියලා. ඒනවල මම කියන්නේ. එතකොට දැන් අපි එක වෙලාවෙදී සාපේක්ෂව හරි වෙච්ච එකක් තව වෙලාවකදී සාපේක්ෂව වැරදි. ඉතින් ඔය කතාව පැහැදිලි තෝරගන්න. ඒක ලියා ගන්න. ඉතින් දැන් අර මම කලින් දීපු උපදේශයම තමයි දෙන්න තියෙන්නේ. ඒ කියන්නේ බලහත්කාරයෙන් දේව ඒ කියන්නේ දැන් අර මම මේ උපමාව අර මම කලින් කෙනෙකුට දීපු උපමාවක් මම කිව්වනේ ඒ උපමාව විදිහට දැන් ඔබගේ ගෙදර ඉන්නවනේ ඔබ වෙන ගෙදරකට ගිහිල්ලා දානවා. ඒ ගෙදර ගිහිල්ලා බලයෙන් පදිංචි කරනවා විදිහට හිතන්නකො.
ඒ ගෙදර මිනිස්සු කිව්වොත් ඔබට දැන් යන්න එපානේ. ඔයා යන්න එපා. ඔයා ඉන්න කියලා කිව්වට ඔබ ඉන්නවද? නෑනේ. එහෙම පැහැදිලි. හරි. නෑ ඉන්නේ. ඉතින් ඔව්. ඔය මම කියන්නේ නෑ ඔය ඔබ ගන්න යන තීරණය ගන්න එපා කියන එක නෙමෙයි මම කියන්නේ. හැබැයි ඒ හැම අතුලාන්තයේ තියෙන කතාව තව තෝරගන්න. ඒකටත් ගැළපෙන විදිහට තමයි වැඩේ සිද්ධ වෙලා. ඉතින් මේ කතාව තෝරගන්න පැහැදිලි කරගන්න. එහෙම හම්බුනේ. ඒ කියන්නේ ගුරුවරයා ඉන්නේ හැම වෙලාවෙම ඔබ ඇතුලේ. ඇතුළෙම ගුරුවරයා ඉන්නේ හැම වෙලාවෙම ඔබ ඇතුලේ. ඇතුළෙම. එහෙම. හොඳයි හම්දුන තෙරුවන් සරණයි. මගේ අර ඉස්සර තිබිච්ච ගොඩක් දුරට බණ අහලම අර මා තුල මම ඔය කරුවලට යන්න එහෙම රැයට එහෙම හරි බයක් දැනුණා. තනියම බුදිය ගන්න එකේ. මම ඒව සෑහෙන්න දුරු කරගත්ත. ඇත්තටම මම කොහෙටද බය වෙන්නේ කියන්නේ. මම ඒව නැතුණා ඇත්තටම. ඒක තමයි දැන් අපි මේ මිනිසුන්ගේ තියෙන මේ ලොකු මේ කතා ටික ඇතුලේ දැන් මේ ලංකාවේ ඊපුරුෂ දෙපාර්ශ්ව දැන් අපි පුරුෂයෙක් ගත්තා නම් ලංකාවේ එයාට තනියම තේකක් හදා ගන්න බෑ. තනියම මේ කැම ටිකක් හොයා ගන්න බෑ. තනියම රෙද්දක් හොද ගන්න බෑ. මේ මිනිස්සුන්ට තනියම ජීවත් වෙන්න ගන්න. අර පොඩි කමලේ අර බබාවන් හැදිලා ඒ තැන. ඉතින් ඒ වගේම තමයි කාන්තාවක. කාන්තාවක තනියම ගමනක් යන්නේ. හැම එකටම මේ අර හිර වෙච්ච තැනක ඉන්නේ. ඉතින් දැන් එතනින් එහාට ඇවිල්ලා එළියට ඇවිල්ලා බලන්න මිනිස්සේ තනියෙන් ජීවත් වෙන්න පුරුදු වෙන්න ඕනේ. ඒක දැනගෙන ඉන්න ඕනේ. ඉතින් අපි මේ මානව සම්බන්ධකම් ඇතුලේ උගන් ලොකු හානියක් තමයි වෙලා තියෙන්නේ. ඉතින් අර ඒකෙන් වෙන්නේ අපි ළමාකම ඇතුලේම තමයි ජීවත් වෙන්නේ. වැඩි හිටියෝ බිහි වෙන්නේ නැහැ. අර මම කියුවාගේ ඒකක් හදාගන්න බෑ. කෑමක් හොයා ගන්න බෑ. ඊළඟට එතනින් එහාට ගිහිල්ලා මේ රෙද්දක් හොද ගන්න බෑ තනියම ජීවත් වෙන්න. අනිත් ඒ වගේම කාන්තාවකට තනියම ගමනක් යන්න බෑ. අනිත් එක තනියම මුහුණ දෙන්න බෑ. එහෙම නැතුව අර හැංගිච්ච මේ එකක් නැතුව අර තනියම ජීවත් වෙන්න පුරුදු වෙන්න. ඉතින් අනිත් අයටත් උදව් කරන්න. එහෙම උදව් කරන්න එපා කියන එක නෙමෙයි මම කියන්නේ. ඉතින් අපි හැම සම්බන්ධකමක්ම తాවකාලිකයි. අපි ඒ හම්බෙච්ච වෙලාවේදී අපි හොඳට හම්බුණා හොඳට සැලකුවා කතා බහ කරා. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ ඔවුන්ගේ ජීවිතයේ අයිතිය අපිට තියෙනවා කියලා. එහෙමයි. එතන තියෙන්නේ ඒ හම්බුණා මේවා කරා ඊට පස්සේ ඔහුගේ ගමන ඔහු යනවා. ඇයි ගමන යනවා ඔබගේ ගමන ඔබ යනවා. එච්චරයි. හොඳයි එහෙනම් අපි අද සාකච්ඡා කරමු. එහෙනම් සියලු දෙනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.